තෙරුවන් සරණයි හැමදෙනාටම සුපුරුදු ආකාරයෙන් අදත් අපේ සදහම් හමුව පවත්වන්නටයි මේ සූදානම. විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසේ 30 වෙනි බදාදා දිනය ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් උදෑසන 5:30ට අපි මුණ ගැහෙන්නේ. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස එසේම මේ දහම් හමුවට සම්බන්ධ වී සිටිනවා. හැමදෙනාම අපි ගෞරවයෙන් ඊටම කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්න කැමැතියි. අපි දහම් හමුව ආරම්භ කරමු වෙනදා වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දෙනාගෙන්ම අපි දහම් හමුව වෙනදා වගේම සුපුරුදු මාතෘකාවෙන් අදත් පවත්වන්නටයි මේ බලාපොරොත්තුව. අපි හැම දෙනාගේම ධර්ම අවබෝධය පිණිස අප මේ දහම් හමුව කාලයක් තිස්සේ පවත්වාගෙන ලබනවා. විශේෂයෙන් ධර්ම මාර්ගයට අවතීර්ණ වෙච්ච පිරිසක් වශයෙන් නැත්නම් සෝතාපන්න සුපටිපන්න පිරිසක් වශයෙන් අපිට මේ ගමන ඊට ඉක්මනින් ඊට වේගයෙන් නිමා කරගත යුතුව තිබෙනවා. ඒ සඳහා අපට බුදු පියාණන් වහන්සේ දේශනා කළ දහම වඩාත් හොඳින් නිවැරදිව ඒ වගේම හරියටම ඉලක්කය කියලා කිව්වේ නිවන. ඉතින් ඉලක්කයට අවශ්‍ය දහම හරියටම තෝරා බේරා ගැනීම ඊටම අත්‍යවශ්‍යයි. ඉතින් ඒක නිසා අපි මේ දිනවල ඒ ඉලක්කයට නැත්තම් නිබ්බාන පටිසංයුක්ත දේශනා තමයි සාකච්ඡා කරගෙන යන්නේ. අපි ඒ මාතෘකාවයි තියාගෙන තියෙන්නේ අනිශ්චිතෝච්ච විහෙරති කියන කුසලතාවය අනුව අනිශ්චිත විහෙරණය කියලා අපි මාතෘකාවක් තියාගෙන තියෙන්නේ. අනිශ්චිත විහෙරණය කියන්නේ මේ නිබ්බාණයම තමයි, නිවන තමයි. ඉතින් අපි ඊට අදාළ නැත්තම් අනිශ්චිත විහෙරණය ගොඩනගා ගැනීමට නැත්තම් ඒ විදිහට පැවතීම සඳහා අපි සුදුසු ධර්ම මාතෘකා ධර්ම සාකච්ඡා බුද්ධ දේශනා කියලා අපි කියනවා. ඒවා ඉදිරිපත් කරගෙන අපි කතා බහ කරනවා. ඉතින් අනිශ්චිත විහරණය ගැන අපි හැමදාම කෙටියෙන් මතක් කරගන්නවා. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියපු ආකාරයට දේශනා කරපු විදියට සරලවම කිව්වොත් අපේ ඇහැට මේ මොහොතේ යමක් පේනවද? කනට මේ මොහොතේ යමක් ඇහෙනවද? නාසයට දිවට කයට මේ මොහොතේ යමක් ගන්ධ රස පහස වශයෙන් දැනෙනවද? මාසයට යමක් වැටහෙනවද? ඒ වගේම මේ මොහොතේ විතරක් නෙවෙයි අතීතේ යමක් දැක්කද, ඇහුවද, වින්දද, වැටහුණාද? සමහර විට අනාගතයට දැකිය යුතුයි, විඳිය යුතුයි, ඇසිය යුතුයි, දැකිය යුතුයි, විඳිය යුතුයි, වටහාගත යුතුයි කියන අදහසින් යමක් කෙරෙනවද? ඔය තුනම වෙන්න පුළුවන්. කාලත්‍රයටම ඔය සිදුවීම වෙන්න පුළුවන්. දැකලා අහලා විඳලා වටහාගෙන තියෙන්න පුළුවන්. මේ මොහොතේ දකින්නවා, අහනවා, විඳිනවා, වටහා ගන්නවා වෙන්න පුළුවන්. අනාගතේ දැකීමට, ඇසීමට, විඳීමට, වටහා ගැනීමට යම් ක්‍රියාමාර්ගයක දැනට සිටිනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කවරක සිටියත් ඒ කිසිවක් සමග ඒ දකින අහන විඳින හෝ දැක්ක ඇහුව විඳ දෙයක් සමග හෝ
දැකීමට, ඇසීමට, විඳීමට ඇති දෙයක් සමග හෝ තණ්හා මාන දිට්ඨි වශයෙන් නොඇලීම අනිශ්චිත විහරණය කියලා කියන්නේ. ඒක තමයි නිවනේ තියෙන සුවිශේෂතම ලක්ෂණය. නොඇලී, නොගැටී, නොමුලාව ජීවත් වීම. ඒක තමයි මේ අපි අනිශ්චිත විහරණය යනුවෙන් දැක්වේ. ඉතින් ඔකට තවත් නම් යෙදිලා තියෙනවා අනිශ්චිත විහරණයට. ඉතින් ඒ කොයි නමකින් වුණත් හැඳින්වෙන්නේ මේ කුසලතාවය. ඉතින් මේක අපි වචනෙන් පැහැදිලි කරන තරම්ම ලේසි නෑ මේ විදිහට ජීවත් වීම. මේ විදිහ ඒ සඳහා මනස සකස් කර ගැනීම, එවැනි ප්‍රතිචාර දැක්වීම, ඒ විදිහට හිතීම, ඒ විදිහට කල්පනා කිරීම පහසු නෑ, දුෂ්කර කාර්යයක්. ඉතින් අනිශ්චිත විහරණය නචකින්චි උපාදීයති අනුපාදාන කියන වචනෙන් සඳහන් කරන්නේ ඒකමයි. එහෙම නැත්නම් නිරෝධ කියන වචනෙන් අදහස් කරන්නේ ඒකමයි. එහෙම නැත්නම් මේ සූත්‍රයේම අපිට ඉදිරියේදී හමු වෙනවා මේ අතම්මයතා කියන වචනේ. ඒකමයි අදහස් වෙන්නේ. ඉතින් ওই විදිහට මේ අනිශ්චිත විහරණය පවත්වා ගැනීමට උපකාරී වෙන ධර්ම දේශනා, බුද්ධ දේශනා තමයි අපි මේ දිනවල සාකච්ඡාවට අරගෙන තියෙන්නේ. ඒ අනුව අපි දැනට සාකච්ඡාවට අරගෙන තියෙන්නේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේ ඇතුළත් සලායතන විභංග සූත්‍රය. ඒකේ බොහෝ දුරක් අපි සාකච්ඡා කරලා තියෙනවා. එහි ඇතුළත් වෙන කරුණු වශයෙන් එහි ගත්තොත් බුදු පියාණන් වහන්සේ අජ්ජත්තිකානි ආයතනානි සයාකාර ඇතුළත ආයතන අවබෝධ කරගත යුතුයි කියලා දේශනා කරා. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මන. ඊළඟට බාහිරානි ආයතනානි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. කියන්නේ අර අධ්‍යාත්මික ඉන්ද්‍රියන්ට බාහිරින් ගෝචර වෙන දේ තමයි බාහිර ආයතන කියලා කිව්වෙත. ඊළඟට ඒව ගෝචර වෙද්දී විඥානයේ සායාකාරයෙන් ක්‍රියාත්මක වෙන වීමච්ච විඥාන කායා වේදිතබ්බා කිව්වේ ඒකයි. ඒ ඇතුළත ආයතන සහ බාහිර ආයතන හමු වෙලා විඥානයේ අවදි වීමත් සමග සිද්ධ වෙන දේ පස්සය තින්නම් සංගති පස්සෝ කියලා. ඒ අනුව සායාකාරයෙන් පස්සේ සිදුවෙන ආකාරයත් පස්ස කායා වේදිතබ්බා කියලා ඒකත් අවබෝධ කරගත යුතුයි. ඊළඟට මේ පස්ස යමක් හිතට ඇතුල් වීමත් සමග සිදුවෙන මනෝ උපවිචාර ඒකත් 18 ආකාරයකින් අට්ඨාරස මනෝ උපවිචාරා වේදිතබ්බා කියලා කාරණෙත් කතා කරා. මේ සිත හැසිරෙන්න පටන් ගන්නව නැත්නම් ඕකට අපි කියන්නේ සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා කියලා. අර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම පිළිබඳව මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකත් තේරුම් ගත යුතුයි කියලා. ඊළඟට 36 ආකාරයක චත්තිංස පදා වේදිතබ්බා කියලා. එහෙමත් මනසේම හැසිරීම රටා ටිකක් තමයි බුදු පියාණන් වහන්සේ එතන දේශනා කරේ. ගේහසිත වශයෙන්, නෙක්ඛම්මසිත වශයෙන්. ගේහසිත කියලා කියන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියා සම්බන්ධ කරගෙන. නෙක්ඛම්මසිත කියන්නේ ඒ වයින් හැකිතාක් දුරස්ස කියලා. ඉතින් ඒ අනුව කාමයේ ඇසුරෙන් සහ කාමයෙන් දුරස් වීම කියන කාරණා දෙක පදනම් කරගෙන සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන් මේවා ඇති වෙනවා. ඒ වගේම ඒවා අතීත අනාගත වර්තමාන වශයෙන් ඒවා ඒ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන මානසික තත්වයන් ඇත්තටම මේ වයිදී අදහස් කරන්නේ වෙනි මානසික තත්වයන් 36 චත්තිංස සත්තපදා කියලා පැහැදිලි කරා. ඉතින් ඒ කරුණු දක්වාම අපි මේ සූත්‍රය සාකච්ඡාවට භාජනය කළා. එතකොට මේ පෙන්වන්නේ ඇත්තටම මානසික තත්වයන් ටිකක් මේ පරිබාහිරයේ දේවල්වත් මොකුත් නෙමෙයි. බාහිරින් මෙතෙන්ට සම්බන්ධතාවයක් පෙන්වනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන කාරණා බාහිරින් සම්බන්ධතාවයක් පෙන්වනවා. නමුත්
දිගටම බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ආයතන 6 අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. ඇතුළත ක්‍රියාකාරීත්වය. සලායතන විභංග කියලා මේ සූත්‍රයට නම තියලා තියෙන්නේ. ඒ සූත්‍රයේ සාකච්ඡා වෙන කාරණා අනුවමයි. ඉතින් ওই විදිහට මේ ඉන්ද්‍රියට යමක් හමු වුණාම, ඒ කියන්නේ ඇහැට රූපයක් හෝ කනට ශබ්දයක් හෝ නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක්, මනසට යම් කිසි කාරණයක් ආදී වශයෙන් ඉන්ද්‍රියකට යමක් හමු වුණාම ඒක හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. ඒක සමහර විට හිතාමතා කෙරෙන අවස්ථාවලුත් තිබෙනවා. අපි ඔය පෙනෙනවා සහ බලනවා කියලා දෙකක් සාමාන්‍යයෙන් අපි ව්‍යවහාර කරන්නේ. අහනවා සහ ඇහෙනවා කියලා. අහනවා කියන බලනවා කියන එකේදී අපි කිසියම් ආකාරයක හිතාමතා කරන දේවලුත් තියෙනවා. ඉතින් හිතාමතා සැලසුම් කරලා මේ සිද්ධිය සලකන්නේ හේතුඵල ධර්මතාවයක් හැටියට. ඇහැට රූපේ හමු වීම, කනට ශබ්දය හමු වීම, නාසයට දිවට කයට ගන්ධ රස පහස හමු වීම, මනසට කාරණේ හමු වීම, මනසට අදාළ දේ මනසට යොමු වීම. ඉතින් ඔය දේ හේතුඵල ධර්මානුකූල සිද්ධියක් විදියට, අනිත්‍ය අනාත්ම සිද්ධියක් හැටියට අපි ගැඹුරින් සලකලා ගන්න. ඒ හමු වීමත් එක්ක සිදුවෙන මේ විඥාන ස්වභාවය, පස්ස ස්වභාවය, ඊළඟට පෙන්වන මානසිකාර නැත්තම් මනෝ උපවිචාර ස්වභාවය, එතනින් පස්සේ ඇති වෙන මේ සෝමනස්ස දෝමනස්ස, ගේහසිත හා නෙක්ඛම්මසිත වශයෙන් පංචකාම අසුරු කරගෙන හෝ පංචකාමයන්ගෙන් දුරස්ව ලබන සෝමනස්ස දෝමනස්ස ස්වභාවය, උපේක්ඛා ස්වභාවය. ඉතින් ඒවා මනසේ අභ්‍යන්තරයෙන් දිගින් දිගට සිදුවෙන දේවල්. ඉතින් ඔතනදී අපි කලින් සාකච්ඡාවට නැත්නම් පහුගිය සාකච්ඡාවට නැවත පොඩ්ඩක් අවධානය යොමු කළොත් මේ චත්තිංස සත්තපදා වේදිතබ්බා කියන කාරණේ කලින් අපි පැහැදිලි කරගත්තා. ඒකට කෙටියෙන් අවධානය යොමු කළොත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ගේහසිතානි සෝමනස්සානි ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි ච ගේහසිතානි දෝමනස්සානි ච නෙක්ඛම්මසිතානි දෝමනස්සානි ච ගේහසිතා උපේක්ඛා ච නෙක්ඛම්මසිතා උපේක්ඛා වශයෙන්. එතකොට හයක් මෙතන පැහැදිලි කරනවා. ඒකයි චත්තිංස කියලා කිව්වේ. ඉතින් මේ 6 අපි එදා කලින් සාකච්ඡාවේදී දක්කලා ගේහසිත නෙක්ඛම්මසිත කියන වචන දෙක අපි තේරුම් කරගත්තා. ඒකෙන් අදහස් කරන්නේ පංචකාම නිස්සරේ කරගෙන ඇසුරු කරගෙන පංචකාම ඇසුරෙන් කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. ගේහසිත කියන එකේ අදහස. නෙක්ඛම්මසිත කියන්නේ පංචකාම වලින් දුරස් වීම කියන අදහස. එතෙන්දී ගේහසිත සෝමනස්සයත් ගේහසිත දෝමනස්සයත් කියන දෙකම ඇති වෙනවා. ඊළඟට නෙක්ඛම්මසිතේදීත් නෙක්ඛම්මසිත සෝමනස්සයත් නෙක්ඛම්මසිත දෝමනස්සයත් කියන දෙක ඇති වෙනවා. ඊළඟට උපේක්ඛා කියන ස්වභාවයත් ඇති වෙනවා. ගේහසිත උපේක්ඛා, ගේහසිත නෙක්ඛම්මසිත උපේක්ඛා වශයෙන්. මෙතෙන්දී සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන ඒවා එක්තරා තැනකදී අකුසල මට්ටමිනුත් කුසල මට්ටමිනුත් උගන්වනවා. ඒ නෙක්ඛම්මසිත සෝමනස්සය නෛෂ්ක්‍රම්‍යයට ගිහිල්ලා එයින් ඇතිවන්නා වූ සෝමනස්සය. ඒ වගේම නෙක්ඛම්මසිත දෝමනස්සය. එහෙම දෙයක්ත් උගන්වනවා. උපේක්ඛා, නෙක්ඛම්මසිත උපේක්ඛා, ගේහසිත උපේක්ඛා, ඒ විදිහටත් උගන්වනවා. ඉතින් මේවයි තියෙනවා යම් ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට විශේෂයෙන් මේ පංචකාමයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් ඇති වෙන තත්වයන්. උදාහරණ වශයෙන් කතමානිච නෙක්ඛම්මසිතානි දෝමනස්සානි කියන තැන
රූපානන්තේව අනිච්චතං විදිත්වා සද්දානං ගන්ධානං රසානං පොට්ටබ්බානං ධම්මානං මේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේවල් වල අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං මෙන්න මේ ස්වභාවය වර්තමාන පුබ්බේචේව රූපාච ඒතරහිච අතීතේ දැනුත් ඒ වගේම අනාගතේ යමක් විඳින්නේ නම් හේතුඵල ධර්මානුකූලව වෙන්න පුළුවන් නේ. ඉදිරියටත් යමක් පෙනෙන්න පුළුවන්, දකින්න පුළුවන්, අහෙන්න පුළුවන්, වැටහෙන්න පුළුවන්. ඒවත් සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා මනමින් දැකලා අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති. ඒ තත්වය ඒක හඳුන්වන්නේ ආයතනික තත්වයක් කියලා. ආයතනයන්ට ආයතන ක්‍රියාත්මක වෙන මොහොතේ අනිත්‍ය ආදී වශයෙන් ඒ ගෝචර වෙන දේ දැකලා රූප ආදී අරමුණු අනිත්‍ය ආදී වශයෙන් දැකලා යථාභූතං සම්මප්පඤ්ඤාදිස අනුත්තරේසු විමුක්ඛේසු අනුත්තර විමෝක්ෂ තත්වයටපත් වෙනවා. එතකොට මේ විමෝක්ෂ නිවන වගේ දේවල් හුඟක් අය පැහැදිලි කරනවා සමහර තැන්වල මේ කිසිවක් නැති මොකවත් නැති වගේ අදහසක්. නමුත් මෙතන අපිට පැහැදිලි වෙනවා අනුත්තර විමෝක්ෂය තුල පුද්ගලයා යමක් දකිනවා, අහනවා, විඳිනවා, වටහා ගන්නවා. නමුත් මේ දකින අහන විඳින වටහා ගන්න දේ දකින අහන විඳින වටහා ගන්න ආකාරය ඒක යථා භූතං. ඒකේ ඇත්ත තත්වයෙන්මයි දකින්නේ. යමක් නොදකිනව නෙමෙයි. නොඇසෙනව නෙමෙයි, නොවිඳිනව නෙමෙයි, නොවැටහෙනව නෙමෙයි. දකිනවා, අහනවා, විඳිනවා, වටහා ගන්නවා යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා සුත්වා ආදී වශයෙන් දැකලා අහලා විඳලා අනුත්තරේසු විමුක්ඛේසු උතුම් මානසික තත්වයේ අනුත්තර විමෝක්ෂ තත්වේ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන මේක සාමාන්‍ය ජීවිතයේ තුල ඇති තත්වයක් අනුත්තර විමෝක්ෂ තත්වය. එතකොට විමුක්ඛ මිදීමනේ. මිදීම කිව්වම ඉන්ද්‍රිය ආරම්මණයෙන් ඉවත් වීම කියන අදහස නෙවෙයි. ඇහැට පේන දේ නොබල සිටීම හරි, කනට ඇහෙන දේ නොඅසා සිටීම හරි, නැත්නම් ඒකෙන් අයින් වීම හරි නෙමෙයි. ඒක දකිමින් නමුත් සම්මප්පඤ්ඤාය යථා භූතං මනාවෝ ප්‍රඥාවෙන් ඇති තතු ඇති ආකාරයෙන් යථා ස්වභාවයෙන්ම දකිමින් අසමින් විඳිමින් වටහා ගනිමින් ඉන්නා තත්වයේ තමයි මේ අනුත්තර විමෝක්ෂ හැටියට උතුම් වූ මිදීම. අනුත්තර කියන්නේ අනුත්තර කියන වචනේ අදහස වෙනත් සමාන කළ නොහැකි කියන තේරුමක්. විමුක්ඛ කියන්නේ පාලි භාෂාවෙන් මිදීම කියන අර්ථේ. උතුම්ම මිදීම, උත්තරීතර මිදීම අනුත්තර විමුක්ඛ හැටියට දැක්වෙන්නේ. එතකොට ඔන්න ඔය ආකාරයට මනා වූ ප්‍රඥාවෙන් එහි යථා ස්වභාවය තමයි අර අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා කියන වචන වලින් කියවෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න කියලා අපි ඔය ධර්මතා පහක් යථා ස්වභාවයේ හැටියට මතු කරගෙන තියෙනවා. ඒවා බුදු පියාණන් වහන්සේ විටින් විට තැන් තැන් වලදී කොයින් ඇතැම් වචන පාවිච්චි කරලා තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ත කියලා සමහර තැන් වල භාවිතා කරලා තියෙනවා. මේ සූත්‍රයේ භාවිතා කරලා තියෙන අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මා කියලා. තවත් තැන් වල අනිච්ච දුක්ඛ අනාත්ත විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ආදී වශයෙන් දක්වලා තියෙනවා. ඉතින් ඒ වයින් කියවෙන්නේ යථා භූතං. යථා භූතය ඇති තත්ත්වය ඇත්ත තත්ත්වය යථා ස්වභාවය තමයි. ඉතින් යථා ස්වභාවයෙන් දකින කෙනා තමයි දකින දේ පිළිබඳ විමුක්ෂයටපත් වෙන්නේ. දකින දෙයින් මිදෙන්නේ. එහෙම නැති වුණොත් ඒ දකින දේ නැත්තම් ඇහෙන දේ, විඳින දේට නිශ්චිත වෙනවා. දැන් අපේ මාතෘකාව අනිශ්චිතනේ. ඉතින් අනිශ්චිත වෙන්න නම්
ඒ දකින මොහොතේ අහන මොහොතේ විඳින මොහොතේ මේ කියන විදිහට යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා මේකයි බුදු පියාණන් වහන්සේ අවවාදේ. ඒ දකින දේ යථා ස්වභාවය මනා වූ ප්‍රඥාවෙන් දැකිය යුතුයි. එතකොට ඒකට නිශ්චිත වීමක්, ඒ කියන්නේ තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒක සමග බැඳීමක් සිද්ධවන්නේ නැහැ. ඔන්නෝක අනුත්තර විමුක්ඛ කියන తত্ত্বය. ඉතින් අනුත්තර විමුක්ඛ తত্ত্বය මුලදී සුතමේ වශයෙන් අපිට අහන්න ලැබෙනවා. එන්න මෙහෙම తত্ত্বයක් තියෙනවා කියලා. ඉතින් එහෙම අහන්න ලැබුණාම ඒ පිළිබඳව කිසියම් හිතේ මනාපයක්, රුචියක්, කැමැත්තක් ඇති වෙනවා. ඒකට අපි කිව්ව පිහං කියලා. අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති. කුදාස්සු නාමහං තදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ इति. ඉතින් ඔය සම්පූර්ණම ඔය මිදුණු తত্ত্বය පිළිබඳ මුලදී අහන්න ලැබිලා ආර්ය ශාවකයා කෙරෙහි ඒ පිළිබඳව කිසියම් ආකාරයක හිතේ උනන්දුවක් ඒ ලබා ඒ தത്വයට පත්වීමේ කැමැත්තක් ඇති වෙනවා. ඉතින් ඒක ඉෂ්ට නොවන තාක් එක්තරා ප්‍රමාණයකට දෝමනස්ස ගතියක් තියෙනවා. ඒක තමයි මේ නික්කම්මසිත දෝමනස්ස කියලා කිව්වේ. ඉතින් ඔය ආර්ය මාර්ගයේදී අපි පත් වෙන එක්තරා ස්වභාවයක්. ඉතින් ඔය විදිහට ඊළඟට නික්කම්මසිත උපේක්ෂාවත් ඒ විදිහම කුසලතාවයක් හැටියට පෙන්වන්නේ. තත්තගතමාච නික්කම්මසිත උපේක්ඛා රූපානන්තේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව රූපායි තරහිච සබ්බේති රූපානිච්ච දුක්ඛ විපරිණාම ධම්මාති එමෙතන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ උපජ්ජති උපේක්ඛා. ඉතින් එහෙම දකිනකොට ඇති වෙන උපේක්ෂාව. ඒක අර ඒ தത്വයටපත් වීම අවස්ථාව හැටියට සලකන්නේ. යා ඒව රූප උපේක්ඛා ඒ රූපය ඒක තමයි ඉතින් ඉහළ தത്വය හැටියට සලකන්නේ. ඉතින් එතෙන්දී රූපය දැක්කට ඒ රූපය ළඟ, ශබ්දය ළඟ, ගන්ධය ළඟ හිත නවතින්නේ නැහැ. අතිවත්තති. යා ඒව රූප උපේක්ඛා රූපං සහ අතිවත්තති. තස්මා සා උපේක්ඛා නෙක්ඛම්මසිතාති උච්චති. එතකොට ගේහසිත උපේක්ඛා සහ නෙක්ඛම්මසිත උපේක්ඛා දෙකේ වෙනස. ගේහසිත උපේක්ෂාවේදී රූපේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ධර්මතාව ඉක්මවා යෑමක් නැහැ. එතන එක්තරා ආකාරයක නතර වීමක් තියෙනවා. නෙක්ඛම්මසිත උපේක්ෂාවේදී ඒක දුරු වීමක් තියෙනවා. දැන් ওই විදිහට 36 ආකාරයෙන් 36 ආකාරය වෙන හැටි දැන් පැහැදිලි. මේ සලායතන අනුව තමයි අවස්ථා 6 6න් වැඩි වුණාම 36 ආකාරයක් වෙන්නේ. ඒ 36 ආකාරයේ දේශනා කරලා එතනින් පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන කොටසට අද අපි අවධානය යොමු කරමු. එතනින් පස්සේ දේශනාව යන්නේ මේ විදිහට. කොහොමද? తත්‍ර ඉදං නිස්සාය ඉදං පජහතාති ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. බුදුරජාන් වහන්සේ දේශනා කරා ඉදං නිස්සාය ඉදං පජහත කියලා යමක්. මේ දේශනාවේ ඉහතින් අර 36 ආකාර වූ හිත මානසික අවස්ථා 36 පෙන්නලා ඉදං නිස්සාය ඉදං පජහත මෙය ඇසුරු කරගෙන මෙය දුරු කරන්න කියලා යමක් දේශනා කළා. ඒ මොකද්ද? කිංචේතං පටිච්ච උත්තං. කුමක් නිසාද එහෙම කීවේ? කුමක් සම්බන්ධයෙන්ද එසේ කීවේ කියලා ඒ කාරණේ නැවත මතු කරලා පැහැදිලි කරනවා. తත්‍ර භික්ඛවේ යානිච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානිච ගේහසිතානි සෝමනස්සානි තානි පජහත තානි සමතික්කමත ඒව මේ තේසං පහානං හෝති
ඒව මේ තේසං සමතික්කමෝ හෝති කියලා. නර අපි කිව්ව සූත්‍රයක තියෙනවා කියලා මේ ඕවාද කියන කොටස. අන්නේ කොටස මෙතෙන්දී පැහැදිලිව දැක ගන්න පුළුවන්කම තියෙනවා. නිදාන උද්දේශ විභංග ඕවාද කියලා යම්කිසි ධර්ම කරුණක් පැහැදිලි කරලා දැන් මේ දක්වා ආයතන පැහැදිලි කරලා සලායතන ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ එතන ඉඳලා අපිට කළ යුත්තක් මේ පැහැදිලි කිරීම තුළ අපිට කෘත්‍යයක් තියෙනවා. කළ යුත්තක් තියෙනවා. ඒක මෙතෙන්දි පැහැදිලි කරනවා. මොකද්ද? කෙනෙක්කම සිතානි සෝමනස්සානි තානි නිස්සාය. ඉදන් නිස්සාය කිව්වේ එතෙන්දි ඒ කාරණේ. ඉදන් නිස්සාය දම් පජහත කියලානේ කිව්වේ. එතකොට පළවෙනි අවස්ථාවේ ගන්නවා නෙක්කම්මසිත සෝමනස්ස කියන ඒ හය. රූපයක් දැකලා ශබ්දයක් ඇහිලා ගන්ධයක් රසයක් පහසක් ඉඳලා නැත්නම් මනසට කාරණයක් වැටහුණාම ඇති වෙන අර මේ ගේහසිත නෙවෙයි. නෙක්කම්මසිත සෝමනස්සේ. ඒ කියන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියා දැකීමෙන් ඇසීමෙන් විඳීමෙන් වැටහීමෙන් ඇති වෙන සෝමනස්සය ගේහසිත සෝමනස්සය. කාම වස්තු සහ කාමී ක්‍රියා වලින් ඉවත් වී ඇති වෙන සෝමනස්සය නික්කම්මසිත සෝමනස්සය. අන්න ඒකට ඇවිල්ලා නැත්නම් ඒක ඇසුරෙන් ඉදන් නිස්සාය ඉදං පජහත කිව්වේ ච ගේහසිතානි සෝමනස්සානි තානි පජහත. අර ගේහසිත සෝමනස්සේ දුරු කරන්න කියලා. නෙක්කම්මසිත සෝමනස්සයෙන් ගේහසිත සෝමනස්සේ දුරු කරන්න කියලා. එතකොට මෙතෙන්දී අපි ටිකක් මේ කාරණේ විස්තර ඇතුව උදාහරණ වලින් මතු කරලා ගමු. දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ යම් යම් කරුණු මේවා ගේහසිත. ඒ කියන්නේ කාම වස්තු කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට රූප බැලීම, ශබ්ද ඇසීම, ගන්ධ සුවඳ විඳීම, රස විඳීම, පහස විඳීම සහ යම් යම් දේ අලුතෙන් මනසින් වටහා ගැනීම කාමී ක්‍රියා. කාම වස්තු සහ කාමී ක්‍රියා. එතකොට ඒවා ආශ්‍රිතව කියන එකයි ගේහසිත කියන්නේ. අනේවා ආශ්‍රිතව ඒවා කිරීමෙන් ඒ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් මගින් ඇති වෙන සෝමනස්සය. එහෙම ඇති වෙනෝනේ. රූප බැලීමෙන්, ශබ්ද ඇසීමෙන්, ගන්ධ රස පහස විඳීමෙන්, අලුතෙන් යම් දේ මනසින් වටහා ගැනීමෙන් සෝමනස්සයක් ඇති වෙනවා. ඒක ගේහසිත සෝමනස්සය. එතකොට අන්නේ ගේහසිත සෝමනස්සය තමයි මෙතනදී පජහත කියන්නේ. දුරු කරන්න කියලා කියනවා. මොකද මේ ගේහසිත සෝමනස්සය අපි කලින් මේ සාකච්ඡාවේ මුලදී අපි කතා කළා එක. ගේහසිත සෝමනස්සය රාගානුසයට බර වෙනවා ක්‍රමයෙන්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම, රූප බැලීම, ශබ්ද ඇහිම, ගන්ධ රස පහස විඳීම කියන මේ වස්තු සහ ක්‍රියා නිශ්චිත වුණාම ඒවා සම්බන්ධ වුණාම දිගින් දිගට යලි ක්‍රමයෙන් ඒවා සම්බන්ධ රාගයට ඇලීමට යම් ප්‍රමාණයකට සම්බන්ධ වෙනවා. ඒක නිසා ඒ රාගයට බර වීම, රාග නිශ්චිත වීම වැළැක්වීමටයි නෙක්ඛම්මසිත සෝමනස්සයක් ඉදිරිපත් කරන්නේ. පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම නැත්නම් රූප බැලීම, ශබ්ද ඇහිම, ගන්ධ රස පහස විඳීම, අලුතෙන් යම් දේ මනසින් වටහා ගැනීම කියන මේ කාමී ක්‍රියාවෙන් තොර වීම තුල ලබන සෝමනස්සයට එන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේගේ අවවාදය. ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි ආගම්ම
ආගම්ම කියන්නේ පැමිණ කියන අදහස. නිතරම ඒකට ඇවිල්ලා ගේහසිතානි සෝමනස්සානි පජහත. ගේහසිත සෝමනස්සය දුරු කරන්න උත්සාහ කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි හුරු පුරුදු වෙලා තියෙන අසුතවා පුතුජන මට්ටමේ අපි ඉන්න කාලේ සම්පූර්ණ අපිට හුරු පුරුදු වෙලා තිබුණේ මේ ගේහසිත සෝමනස්සය. දැන් තමයි මේ ආර්ය ශ්‍රාවක ජීවිතයට ඇවිල්ලා විවේකයේ අත්විඳින්න පුරුදු වෙලා මේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් වල තියෙන නිස්සාරත්වය, හරසුන් භාවය, ඒවා තුලින් ඇති කරන දුක්ඛ දෝමනස්ස, ඒවා නිවනට බාධා වෙන ආකාරය දැකලා ඒවයින් මිදී ලබන සෝමනස්සයක් හුරු පුරුදු කරගෙන තියෙන. ඒක සාමාන්‍යයෙන් ආර්ය ශ්‍රාවක භාවයටපත් නොවුණු කෙනෙකුට ඒ සෝමනස්සය නොහුරුයි. නෙක්ඛම්මසිත සෝමනස්සේ නොහුරුයි. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අගය කරනවා පළවෙනි පියවරේදී පළවෙනි කොටසේදී සෝමනස්ස 6යි දෝමනස්ස 6යි. එතකොට එයින් නෙක්ඛම්මසිත සෝමනස්සයන්ට ඇවිදින් ගේහසිත සෝමනස්සයන් බැහැර කරනවා. ඒකයි ස්වභාවය. එතන ඉදං නිස්සාය ඉදං පජහත කිව්ව කාරණේ ඔන්න ඔය විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තවත් එතනින් පහළට දේශනා කරන తත්‍ර භික්ඛවේ යානිච්ච නෙක්ඛම්මසිතානි දෝමනස්සානි තානි නිස්සාය තානි ආගම්ම යානිච්ච ගේහසිතානි දෝමනස්සානි තානි පජහත තානි සමතික්කමත ඉක්මවන්න කියන අර කලින් කිව්වා. ඒතර දෝමනස්සේ තියෙනවා දෙපැත්තක්. ගේහසිත දෝමනස්සය. ගේහසිත දෝමනස්සය කියලා කිව්වේ අර කාම වස්තු සහ කාමී ක්‍රියාවන් ඇසුරෙන් ඇති වෙන දෝමනස්සය. ඒක අපි දන්නවනේ. කාම වස්තු කාමී ක්‍රියා වල යෙදෙනකොට ඒවයි තියෙන වෙනස් වීම, දුරු වීම, ඈත් වීම, විපරිණාම තත්ත්වයන් නිසා ඒ පිළිබඳ අවබෝධය නැති පුද්ගලයාට ඒ පිළිබඳ දෝමනස්සයක් ඇති වෙනවා. හිත එක්තරා ප්‍රමාණයකට විවිලිසර වීමක්, දුකටපත් වීමක් සිද්ධ වෙන එක දෝමනස්ස කියන්නේ. නමුත් මෙතෙන්දී දෝමනස්සය නෙක්ඛම්මසිත දෝමනස්සය මේ බුදු පියාණන් වහන්සේ අගය කරා. නෛෂ්ක්‍රම්‍යයට ආපුවම එක්තරා තත්වයකදී දෝමනස්සයක් ඇති වෙනවා. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස්ව ඈත්ව සිටීමනේ නෙක්ඛම්ම කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් ආරම්භයේදී එක්තරා දොම්නස් ගතියක් මනසට අර ගේහසිත අවස්ථාවේ වගේ නෙමෙයි නෙක්ඛම්මසිත අවස්ථාවට ආපුවම ආරම්භයේදී අර මනසට අවශ්‍ය කාමී අරමුණු නැතිවීම නිසා රූප බලන්න ඉඩක් නැහැ, අවස්ථාවක් නැහැ. ශබ්ද අහන්න, ගන්ධ රස පහස විඳින්න, මනසින් අලුතෙන් කරුණු වටහා ගන්න මේවට ඉඩවකාශය මද වෙලා ඇහිරිලා තියෙන අවස්ථාව නෙක්ඛම්මසිත කියලා කියන්නේ. නෛෂ්ක්‍රම්‍ය අවස්ථාව. ඉතින් එතකොට මුලදී මේක මනසට හුරු නැහැ. ප්‍රේම රූප බලන්න නැතුව ඉන්න මනසට හුරු නැහැනේ, ශබ්ද අහන්න නැතුව ඉන්න හුරු නැහැ. ඒවමයි හුරු පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ඒවයින් දුරස් වෙනකොට මනස දෝමනස්ස වෙනවා. දුර්මන වෙනවා. දෝමනස්ස වෙනවා. එක්තරා ප්‍රමාණයකට මනස සියුම් දුකකට වගේ වැටෙනවා. ඒකයි දෝමනස්ස ලක්ෂණය. කොහොම නමුත් ගේහසිත දෝමනස්සයට වඩා නෙක්ඛම්මසිත දෝමනස්සය මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ අගය කරනවා. ඒක නිසා දේශනා කරනවා ච නෙක්ඛම්මසිතානි දෝමනස්සානි නිස්සාය ආගම්ම සයාකාරෝ නෙක්ඛම්ම දෝමනස්සයට පැමිණිලා ඒ ආශ්‍රය කරගෙන ච ගේහසිතානි දෝමනස්සානි පජහත සමතික්කමත ඒ සයාකාර කාමයේ ඇසුරෙන් ඇති වෙන දෝමනස්සය දුරු කරන්න ඉක්මවා යන්න කියලා. සමතික්කමත කිව්වේ ඉක්මවා යන්න. එතකොට පජහති සමතික්කමති කියන වචන දිගටම යෙදෙනෝ. ඒ වයින් කරන්නේ මේ අවබෝධයෙන්ම යුතුව යමක් පැත්තකට දැමීම, දුරු කිරීම.
පහ කිරීම. සමතික්කම කියන වචනේ අදහසත් ඒකයි. මනවින් ඉක්මවා යාම කියන එක. මනාකොට පසු කර යෑම, මනවින් ඉක්මවා යෑම, සමතික්කම. අර අවබෝධයෙන් කරන වැඩක් මේක. බලෙන් අකමැත්තෙන් කරන වැඩක් නෙමෙයි. එහෙම කරොත් අපි කලින් සාකච්ඡාවේදීත් මතක් කරා අතිරේක අකුසල් හැදෙන්න පටන් ගන්නවා. මානසික පීඩා, මානසික ආතති, ඊළඟට යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං කියන ස්වභාවය ආදී දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේ දුරු කිරීම, ඉක්මවා යෑම කියන දේ, සමතික්කමන, ප්‍රහාණ කියන දේවල් කරන්නේ අවබෝධයෙන්. පහාන, සමතික්කම කියන දේවල් කරන්නේ අවබෝධයෙන්. ඒකයි ඒවට පජහත, සමතික්කමත කියන වගේ වචන යෙදিলা තියෙනවා. ඉතින් ওই විදිහට අර දෝමනස්සේ තියෙනවා නිවන සම්බන්ධයෙන් ගත්තම වටිනා පැත්තක්. සෝමනස්සේ තියෙනවා, දෝමනස්සේ තියෙනවා. ඒ දෙකේම ගේහසිත සෝමනස්සේ නෙවෙයි, නෙක්ඛම්මසිත සෝමනස්සයයි වටින්නේ. දෝමනස්සේ ගත්තොත් ගේහසිත දෝමනස්සේ නොවේ. නිවනට උපකාරී වෙන්නේ නෙක්ඛම්මසිත දෝමනස්සේ. ওই විදිහට. කොහොම ගිහිල්ලා ඊළඟට තවදුරටත් දේශනා කරනවා తත්‍ර බික්ඛවේ යාච නෙක්ඛම්මසිත උපේක්ඛා තානිස්සය තාගම්ම ගේහසිත උපේක්ඛා තා පජහත තා සමතික්කමත කියලා. උපේක්ඛාවෙත් තියෙනවා දෙපැත්තක්. නෙක්ඛම්මසිත උපේක්ඛා, ගේහසිත උපේක්ඛා කියලා. එතකොට කාමය, කාම වස්තු සහ කාමී ක්‍රියා සම්බන්ධයෙන් ඇති වෙන එක්තරා මධ්‍යස්ථ අදහසක්, මධ්‍යස්ථ හැඟීමක් තියෙනවා. ඒකට ගේහසිත උපේක්ඛා කියලා කියනවා. ඒක ඇත්ත වශයෙන්ම අර කාමී යථා ස්වභාවය දැකලා නෙමෙයි. සමහර වෙලාවට ඒවා විඳලා, ඉතින් ඒවා ඕනතරම් තියෙන නිසා, ඒවා 아무තු දේවල් නොවන නිසා ඒ පිළිබඳව එක්තරා මධ්‍යස්ථ සෝමනස්ස දෝමනස්ස දෙකින් තොර අවස්ථාව මේ කියන්නේ. මෙතන උපේක්ඛා කියන්නේ. ඉතින් එවැනි මධ්‍යස්ථ ගතියක් ඇති වෙන්න පුළුවන්. දැන් සමහරුන්ට ඉතින් ඒ රූපේ දැකලා ඒ පිළිබඳ 아무තු සෝමනස්සේකුත් දෝමනස්සේකුත් නැහැ. ඒ ශබ්දේ ඇහිලා ඒ ගන්ධ රස පහස විඳලා ඒකට අපි කියමු නිකන් හුරු ගතියක් තියෙනවා. පුරුදු ගතියක් තියෙනවා. ওই විදිහට එතන තියෙනවා එක්තරා උපේක්ෂා ස්වභාවයක්. ඒක නිසා ඒක නිකම්ම උපේක්ඛා කියන්නේ නැතුව ගේහසිත උපේක්ෂා කියලා කියන. ඒ වගේම ඒ උපේක්ෂාව, ගේහසිත උපේක්ෂාවේ ලක්ෂණය තමයි අර කලින් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා. රූපය අතික්‍රමණය කරන්නේ නැහැ, ශබ්දේ අතික්‍රමණය කරන්නේ නැහැ. ගන්ධය, රසය, ස්පර්ශය නාති වත්තති. එතන පාවිච්චි කර වචනේ නාති වත්තති. ඒ කියන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ඉක්මවා යන්නේ නැහැ. ගද ඉක්මවා යනවා කියලා කියන්නේ. ඒක තණ්හා මාන දිට්ඨි වශයෙන් අතහැර දැමීම, ඉක්මවා යාම කියලා කියන්නේ. නමුත් ගේහසිත උපේක්ෂාවේදී ඒ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ පිළිබඳව එක්තරා මදහත් අදහසක් තිබුණාට, සෝමනස්යක් දෝමනස්යක් නැති වුණාට එතන ඒ ඉන්ද්‍රියාරම්මන ඉක්මවා යන්නේ නැහැ. ඒකට සියුම් විදිහේ තණ්හා මාන දිට්ඨි සහිත බැඳීමක් තියෙනවා. නිශ්චිත ගතියක් තියෙනවා ඒක. ඒකයි බුදුරජාණන් වහන්සේ ගේහසිත උපේක්ෂාව සමතික්කමත පජහත කියන වචනේ අවවාදය කරා. ඒක කරන්නේ නික්කම්මසිත උපේක්ෂාවට ආගම්ම නිස්සාය. නික්කම්මසිත උපේක්ෂාවට පැමිණිලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය අවවාදයේ බුදුරජාණන් වහන්සේ අපිට කරනවා මේ තුනම ඇසුරු කරගෙන සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා. ඒ වගේම
ගේහසිත සහ නෙක්ඛම්මසිත වශයෙන්. තුන නිතරම අපි මතක තියාගත යුතුයි නෙක්ඛම්මසිත සෝමනස්සයත් නෙක්ඛම්මසිත දෝමනස්සයත් නෙක්ඛම්මසිත උපේක්ෂාවත් තමයි නිවන් මාර්ගයේදී අපිට නිවන පැත්තට උපකාරී වෙන්නේ. සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන තුනම උපකාරී වෙනවා. උපකාරී වෙනවා කියන එකෙන් මිනිහ අදහස් කරන්නේ එක්තරා අවස්ථාවක් අපි ওই අවස්ථාවන් වලටපත් වෙන වඩා ශ්‍රේෂ්ඨයි. අනිත් උපේක්ෂාවන්ට වඩා ගේහසිත එක නිතරම කාමයට බර කරනවානේ. කාමයේ ඇසුරෙන්නේ. ගේහසිත කියන වචනේ අදහස ඒකනේ. ඒක නිතරම තියෙන්නේ අර ලෞකිකත්වයට බර කරන ගතිය. දැන් ගේහසිත සෝමනස්සේ නිතරම රාගයට බරයි. ගේහසිත දෝමනස්සේ ද්වේෂයට බරයි. ගේහසිත උපේක්ෂාව අවිද්‍යාවට බරයි. එහෙමයි ස්වභාවය. නෙක්ඛම්මසිත සෝමනස්සේ රාගයට නෙමෙයි විරාගයට බරයි. නෙක්ඛම්මසිත දෝමනස්සේ ද්වේෂයට නෙමෙයි අද්වේෂයට බරයි. නෙක්ඛම්මසිත උපේක්ෂාව මෝහයට මුලාවට නෙමෙයි අමෝහයට බරයි. ඒක නිසායි මේ අවස්ථා නිවන පැත්තෙන් මේ තුන නෙක්ඛම්මසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන අවස්ථා තුන මානසික අවස්ථා තුන. මේවා මානසික අවස්ථා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ සාකච්ඡා කරන්නේ. ඒ අවස්ථා නිවනට බරයි. ඒක නිසා මේ පැත්ත පුහුණු කරන්න කියන්නේ. ඉතින් මේ පුහුණුව කරන්න ඕන සලායතන ඇසුරින්. ඒකයි මේ මෙතන විශේෂත්වයේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් කාරණා ටිකක් මෙතෙන්දී අපිට වැදගත් වෙනවා. මොනවාද? උපේක්ෂාව ගැන. දැන් අන්තිමට ඉදිරියට ගන්නෙ මේන් උපේක්ෂාව සෝමනස්ස දෝමනස්ස දෙක නෙවෙයි. අන්තිමට ඉදිරියට ගන්නෝ යාච නෙක්ඛම්මසිතා උපේක්ඛා. ඒක ඇසුරු කරගෙන එතකොට අපි යාතා නිසාය ආගම්ම යානිච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි. දැන් අන්තිමට මේ නෙක්ඛම්ම පැත්තෙත් සෝමනස්ස දෝමනස්ස දෙකක් අගේ කිරුණනේ. එතකොට ඒකෙනුත් අන්තිමට නෙක්ඛම්මසිත උපේක්ෂාව වඩාත් ඉදිරියට ගන්න මෙතෙන්දී. ඒක වඩාත් වැදගත් කොට සලකන. ඒක නිසා නෙක්ඛම්මසිත උපේක්ඛා ආගම්ම නෙක්ඛම්මසිතානි සෝමනස්සානි පජහත. ඒ වගේම නෙක්ඛම්මසිතානි දෝමනස්සානි පජහත කියලා. ඒ කියන්නේ දැන් තුනෙනොත් අන්තිමට එකක් ඉදිරියට ගන්න. දැන් තුනක්ම නිවන් මාර්ගට උපකාරී කියලා කිව්වනේ. මොනවාද? නෙක්ඛම්මසිත සෝමනස්සයයි, නෙක්ඛම්මසිත දෝමනස්සයයි, නෙක්ඛම්මසිත උපේක්ෂාව. එහෙම කියලා අර නෙක්ඛම්මසිත සෝමනස්සයයි, නෙක්ඛම්මසිත දෝමනස්සයයි දෙකත් දුරු කරන්න කියනවා. යාච නෙක්ඛම්මසිතා උපේක්ඛා තානිස්සාය තාගම්ම ගේහසිතා උපේක්ඛා තා එහෙම දුරු කරලා අන්තිමට නෙක්ඛම්මසිත උපේක්ෂාවට පමණක් එනවා. එහෙම ඇවිල්ලා මොකද ඒක දැන් මේ දෙකක් දුරු කරන්නේ අන්තිමට උපේක්ෂාවම තමයි වැදගත් වෙන්නේ. අන්තිම උපේක්ෂාව අදි උපේක්ෂාව කියලා අපි කියනවා. අජ්ජුපේක්ඛා කියලා වෙනත් තැන්වල සඳහන් වෙලා තියෙන தත්ත්වය. ඉතින් ඊළඟට පැහැදිලි කරනවා අත්තිබික්කවේ උපේක්ඛා නානත්තා නානත්තසිතා. අත්ති උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා කියලා. දැන් උපේක්ෂාවේ ප්‍රභේද දෙකක් බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි පෙන්නනවා. අපි මේ නෙක්ඛම්මයට ගිහිල්ලා පුළුවන් තරම් කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස් වෙලා ඒ කාම වස්තු සහ කාමී ක්‍රියාවන් වල යථා ස්වභාවය යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා ඒවා යතිතතු මනා ප්‍රඥාවෙන් දැකලා අපි ඇති කරගන්නා උපේක්ෂාව
ඒ ඉහළ මානසික තත්ත්වයක් ඒක. ඒක බුදු පියාණන් වහන්සේ නැවත දෙකට දෙතෑවරව දෙආකාරයකින් පැහැදිලි කරනවා. මොකද්ද? අත්ති උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා අත්ති උපේක්ඛා නානත්තා නානත්තසිතා කියලා. මුලින් පැහැදිලි කරන්නේ නානත්තා නානත්තසිතා කියලා. නානා කියන වචනේ අපි සිංහලෙනුත් පාවිච්චි කරනවා. නානාවිද ආදී වශයෙන් ඒ pāli වචනේමයි අපි හුඟක් පාවිච්චි කරන්නේ. එතකොට නානත්ත සිත විවිධ වූ විවිධ අරමුණු අසුරු කළා වූ විවිධ උපේක්ෂාවේ තියෙන විවිධත්වයක් විවිධ අරමුණු ඇසුරෙන් හටගන්න උපේක්ෂාවක් තියෙනවා. ඒක එකක්. ඊළඟට අත්‍ය උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිත. මේ විවිධ අරමුණු ගැනීමක් නැති එක අරමුණක් ගන්න එක අරමුණක් ඇසුරෙන් ඇති වෙන උපේක්ෂාවකුත් තියෙනවා. ওই විදිහට දෙකක් පෙන්වනවා. මුලින් පැහැදිලි කරනෝ කතමාච බික්කවේ උපේක්ඛා නානත්තා නානත්තසිත. විවිධ වූ විවිධ අරමුණු ඇසුරු කරගෙන හටගන්න උපේක්ෂාව කොමක්ද? අත්ති බික්කවේ උපේක්ඛා රූපේසු අත්ති සද් උපේක්ඛා සද්දේසු අත්ති උපේක්ඛා ගන්ධේසු අත්ති උපේක්ඛා රසේසු අත්ති උපේක්ඛා පොට්ටබ්බේසු ආදී වශයෙන්. ඒ කියන්නේ අර පසින්දුරන්ට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරෙන් ඇති වෙන උපේක්ෂාවක්. ඒවා පිළිබඳ ඇති වෙන උපේක්ෂාව එතකොට විවිධත්වයක් හැටියට සලකනවා. අයං වික්ඛවේ උපේක්ඛා නානත්තා නානත්තසිතා. ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඇසුරෙන් ඇති වෙන උපේක්ෂාව. ඒකත් ඇති වෙන්නේ ඒවයි යථා ස්වභාවය දැකලා. ඒකයි නානත්තසිත. ඊළඟට පැහැදිලි කරනු කතමාච බික්ඛවේ උපේක්ඛා ඒකත්තා ඒකත්තසිත. එක දෙයක් ඒකාකාරී වූ එක දෙයක් ඇසුරු කරගෙන ඇතිවෙන්නා වූ උපේක්ෂාව කුමක්ද? අත්ති බික්ඛවේ උපේක්ඛා ආකාසානං ඡායතන නිස්සිතා අත්ති විඥානං ඡායතන නිස්සිතා අත්ති ආකින්චඤ්ඤායතන නිස්සිතා අත්ති නේව සංඥා නාසඤ්ඤායතන නිස්සිතා අයම් බික්ඛවේ උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා කියලා. එතකොට අර ලෞකික දේවල්නේ අර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා කිව්වේ පංච කාමනේ සාමාන්‍යයෙන් අපි කියන්නේ. ඒවා ඇසුරු කරගෙන උපේක්ෂාව ඇති වෙනවා. ඒක නානත්ත සිත උපේක්ඛාව. නානත්ත සිත උපේක්ඛාව. ඊළඟට අර පසුව කීව උවට අරූප ධානය කියලා සඳහන් වෙනවා. ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන්නේ. එතකොට මේවැදි කරන්නේ හිත අර එක් අරමුණක තබා ගැනීම. මේක මම ටිකක් සාමාන්‍ය ජීවිතයේදී මේ අපේ කල්යාණ මිත්‍රයන්ට පැහැදිලි වෙන උදාහරණයකින් මේක කියන්නම්. එහෙම කිව්වොත් තමයි මේ කාරණේ පැහැදිලි වෙන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතය ගත කරනවානේ. එතකොට ඔය පසින්දුරන්ට ඔය දේවල් ගෝචර වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ. එතකොට මේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය ගත කරද්දී ආර්ය ශාවකේ ඕව දකිමින් අහමින් මිදිමින් ඉන්නවා. නමුත් හිත උපේක්ෂාවේ තියෙනවා. එතකොට එතන අදහස් කරන්නේ සාමාන්‍ය ජීවිතය. නානත්තා නානත්තසිතා කියන අවස්ථාව. විවිධ අරමුණු ඇසුරෙන්. එතන විවිධත්වයක් තියෙනවා. නොඑක් විදිහේ රූප, නොඑක් විදිහේ ශබ්ද, නොඑක් විදිහේ ගන්ධ, නොඑක් විදිහේ රස, නොඑක් විදිහේ ස්පර්ශයන් ඇසුරු කරගෙන ඉන්නවා. නමුත් හිත උපේක්ෂාවේ තියෙනවා. නානත්තා නානත්තසිතා උපේක්ඛා. ඊළඟට අපි ඕවයින් මිදෙනවා එක්තරා අවස්ථාවක වැඩපළ යුතුයම් රාජකාරී වගකීම් ඕවයින් මිදිලා පැත්තකට වෙලා විවේක තැනක ඉඳලා සංසුන් තැනක ඉඳලා අපි සමාහයට හුරු පුරුදු කරගත්ත කමඨහනකට යොමු වෙනවා. හැබැයි එහෙම යොමු වෙන්නේ මේ බණ භාවනාව වලට යොමු වෙන ඇත්තෝ විතරයි. අනිත් ඇත්තෝ එහෙම නෑ. ඉතින් බණ භාවනාව වලට යොමු වෙච්ච ඇත්තේ
ඊයත්තන්ට මේ අත්දැකීම තියෙනවා. මං කියන එක අත්දැකීම තුල ඇති දැනටමත්. ඉතින් ඒ වයින් ඔක්කොගෙම මිදිලා සමහර විට භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා හෝ විවේක ස්ථානයකට ශූන්‍යාගාරයකට ගිහිල්ලා තමන් ඉගෙනගෙන තියෙන උරුපුරුදු කරගෙන තියෙන කමඨහනකට හිත යොමු කරගන්න. එතකොට දැන් අර සාමාන්‍ය ජීවිතයේදී විවිධ අරමුණු නානත් විවිධ රූප විවිධ ශබ්ද විවිධ ගන්ධ විවිධ රස විවිධ ස්පර්ශ මෙතන නැහැ. මෙතන තියෙන්නේ එක අරමුණක්. ඒකත් වෙලා තියෙන. ඒක අරමුණකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ඔතෙන්දී අපේ ක්‍රමයට ගන්න ඕන මේ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආදී රූප ධානය වැඩිවීමක් අපේ බුදුදහමේ නැහැ. අපේ ක්‍රමයට අපි ගන්නෙ. ඉතින් අපේ ක්‍රමයට අපි හිතමු අපි පුරුදු කරගත්ත යම්කිසි කමඨහනකට එන්න පුළුවන්. බුද්ධානුස්සතියට එන්න පුළුවන්. ධම්මානුස්සතියට ආදී වශයෙන් අනුස්සති භාවනාවකට එන්න පුළුවන්. අපිට දස අනුස්සතියක්ම තියෙනවා. ඉතින් එයින් එහෙකට එන්න පුළුවන්. එතකොට එතෙන්දී ඔය මේ කියන தত্ত্বය අත්දකින්න පුළුවන් අපිට. මේ දෙකේ වෙනස. අර නානත්ත සිත අවස්ථාවයි ඒකත්ත සිත අවස්ථාවයි. හැබැයි දෙකේදීම උපේක්ෂාව තියෙන්න ඕන. අර බොහෝ දේවල් දකිමින් අහමින් විඳිමින් ඉන්න අවස්ථාවේ පවත්වා ගත යුත්තේ උපේක්ෂාවමයි. එතන බොහෝ දේ සාමාන්‍ය ජීවිතය තුළ බොහෝ දේවල් දකිනවා අහනවා විඳිනවනේ. ඒතෙන්දී පවත්වා ගත යුත්තේ උපේක්ෂාවමයි. ඒක නිසා ඒක නානත්ත සිතා උපේක්ඛා කියලා හඳුන්වනවා. දැන් මෙතෙන්දී මේ ක්‍රමයෙන් එන්නේ අපේ මේ කල්යාණ මිත්‍ර තේරුම් ගන්න ඕන නිවන කියන එක ප්‍රායෝගික දෙයක්. මේක මේ ජීවිතෙන් පලා ගිහිල්ලා මේ ජීවිතේ අපි කරන කියන දේවල් වලින් සම්පූර්ණ මිදිලා ලබන තත්ත්වයක් කැටියට සැලකුවොත් ඒක වරදි. මේ නානත්ත්‍සිත උපේක්ඛාව තුල අපිට ඉන්න පුළුවන් වෙනවා. විවිධ අරමුණු දකින නම් විවිධ අරමුණු විඳින නම් ඒ විවිධ අරමුණු ඇසුරෙන් උපේක්ෂාව පවත්වා ගන්න පුළුවන් වෙනවා. හැබැයි හුඟක් අය කැමැත්ත තියෙන්නේ ඒකත්ත සිතා කියන தത്വෙට. නානත්ත සිතා කියන தത്വෙට නෙමෙයි. විවිධ අරමුණු ගන්නකොට මනස එක්තරා ප්‍රමාණයකට සංකීර්ණ වෙලා සමහර විට සතිය පහළ වැටෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඒකත්ත වුණාම නැත්නම් ඒකාග්‍ර වුණාම ඒකාලම්බන වුණාම ওই වචනත් යෙදিলা තියෙනවා. ඒකත්ත ඒකාග්ග ඒකාලම්බන කියන වචන යෙදিলা තියෙනවා. ඉතින් එක දෙයකට යොමු වෙලා ඉන්නකොට අර ශාන්තිමත් ගතිය හිතේ තියෙනවානේ. අපිට ඒක අත්දැකීමෙන් තියෙනවා. ඒකත්ත සිත. එක දෙයකටයි ඒ දෙයටමයි දිගටම යොමු වෙලා ඉන්නේ. එතන හැබැයි අපි උපේක්ෂාව වෙනවා. එක දෙයකට යොමු වෙලා ඉන්න ස්වභාවය තුලත්. ඉතින් ඔය විදිහේ උපේක්ෂාවේ දෙකක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අර නික්කම්මසිත උපේක්ෂාවේ ප්‍රභේද දෙක පෙන්නලා ඊට පස්සේ මෙහෙම දේශනා කරනවා. తත්‍ර භික්ඛවේ යායන් උපේක්ඛා ඒකත්ත සිතා තන්නිස්සාය තං ආගම්ම යායන් උපේක්ඛා නානත්ත සිතා තම්පජහත කියලා. එතකොට මේ උපේක්ෂා දෙකම අගය කරනවා. මොකද දෙකම ගේහසිත නෙමෙයි. නික්කමසිත. මේ උපේක්ෂා දෙකම. හැබැයි මේ දෙකෙනුත් අන්තිමට කියනවා අර නානත්ත්‍සිත උපේක්ෂාවට වඩා ඒකත්ත්‍සිත උපේක්ෂාවට පැමිණීම හොඳයි කියලා. එහෙම දේශනා කරා. එතකොට ඒක නිසා කියනවා මේ ඒකත්ත්‍සිත මේ උපේක්ෂාවට ඇවිදින් නානත්ත්‍සිත උපේක්ෂාව පජහත සමතික්කමත කියලා.
දුරු කරන්න ඉක්මවා යන්න කියලා. අපි ක්‍රමයෙන් හුරු වෙන්න ඕන. මේකෙන් කියන්නේ කෙනෙකුට මේ නොඑක් දේවල් දකිමින් අහමින් විඳිමින් වටහා ගනිමින් ඒ තුල උපේක්ෂාව පවත්වාගෙන යන්න පුළුවන්. බැරි නැහැ. දිනු වුණාම. නමුත් පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්නලු මේ විවිධ ආකාරයේ රූප බැලීම්, ශබ්ද ඇහිීම්, ගන්ධ රස පහස විඳීම් තුලින් පුළුවන් තරම් ඉවත් වෙන්න අර විවේකයේ පැත්තට මේ යොමු කරන්නේ. ඒ පැත්තට එන්න උත්සාහ කරන්න කියලා. ඊළඟට දේශනා කරනවා අතම්මේතම් භික්ඛවේ නිස්සාය අතම්මේතං ආගම් යායන් උපේක්ඛා ඒකත්තා ඒකස්සිතා තං පජහත තං සමතික්කමත ඒව මේ තිස්ස අපහානං හෝති ඒව මේ තිස්ස සමතික්කම හෝති. අන්නර අපි කලින් කිව්වා අතම්මයතා කියන වචනයක් මේ සූත්‍රයේදී හමු වෙනවා කියලා. අතම්මයතා. දැන් ඒකත්ත සිත තත්වේනේ මෙතෙන්දි හොඳයි කියලා ගත්තේ. දැන් නානත්ත් සිත ස්වභාවයෙන් ඒකත්ත සිත ස්වභාවයට එන්න කිව්වා. ඊට පස්සේ කියනවා අතම්මයතං නිස්සාය අතම්මයතං ආගම්ම යා උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා තම් පජහත තං සමතික්කමත කියලා. අර ඒකත්ත සිත ඒකත්ත ස්වභාවය ඒකත් දුරු කරන්න කියලා. ඒ කියන්නේ මොකක්ද? ඔතන අපිට ටිකක් සියුම්ව තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. අපි හුරු පුරුදු කරගත්ත සමත භාවනා ක්‍රම තියෙනවා. දැන් එවැනි සමත භාවනා ක්‍රමවල තමයි මේ ඒකත්තා ඒකත්ත සිතා කියන ස්වභාවය ඇති වෙන්නේ. අපි සමතේට වැටෙනවා. අර රූප බැලිලි, ශබ්ද ඇහිලි, ගන්ධ රස පහස විඳිලි වලින් විහෙසටපත් වෙන අපි ඔව්ව ඔක්කොම නවත්තලා ඩිංගක් භාවනා කරන්න ඕන කියලා ඔන්න වැඩ කටයුතු නතර කරලා මොනකට සෝදගෙන බුද්ධ වන්දනා කරලා පරියංගයට එනවා කියලා හිතන්න. ඉතින් පරියංගයට ආපුවාම ඔන්න හිත ඊටාම ඉක්මනින් තැම්පත් වෙලා සංසුන් වෙලා කය තැම්පත් වෙලා කය සංසුන් වෙලා අපි බොහෝම අර ඉතිනදා ජීවිතයේ වැඩ කටයුතු කරමින් හිටියත් උපේක්ෂාවෙන් තමයි. නමුත් අර කාර්ය බහුල වැඩ බහුල ජීවිතය තුළින් මිදිලා කිසියම් විවේකයක් ලබන්නේ බවට පත් වෙනවා. ඔය අත්දැකීම මේ අපේ කල්යාණ මිත්‍රයන්ට තියෙනවා. අපි හැමෝටම තියෙන ඔය අත්දැකීම. අපි කියනෝනේ අපි දවසකට මෙච්චර වෙලාවක් භාවනා කරනවා කියලා. ඔය පරියන්කේ ඉන්න කාලේ තමයි අපි එතෙන්දී ඉදිරිපත් කරන්නේ. මම දැන් මෙච්චර වෙලාවක් භාවනා කරනවා දවසකට. ඒකේ වෙලාවක් කියන සමහරු උදේට හරි රැයට හරි මෙහිමයි මෙච්චර වෙලාවක් භාවනා කරනවා කියලා. එතකොට ඔන්න ඔය ඇවිල්ලා තියෙන්නේ ඒකත්තා ඒකත්ත සිතා උපේක්ඛා තත්වයේ ඔය. එතකොට ඔතෙන්ට ආපුවම තියෙනවා සහනයක්, සැනසීමක්, සංහිඳියාවක්, ඒකග්ගතාවක්, සුවයක් කොහෙද? කයෙත් මනසෙත්. දැන් ශරීරය බලන්න, ශරීරය අර අපි වැඩ කරලා එක එක ඒවාට යොදලා මානසික කරලා තියෙන ශරීරය ගෙනල්ලා එක තැනක වාඩි කරනවා. පරියන්කේ තියෙන ශරීරය. එතකොට කයට සුවයක්ුත් දැනෙනවා. ඊළඟට අර විවිධ අරමුණු වලට යොදලා තිබුණු හිත එක අරමුණකට යෙදෙව්වා. අර මානසිකාරයෙන් වෙන වෙහෙස නැති වෙලා යනවා. දැන් එක අරමුණකනේ හිත යෙදලා තියෙන්නේ. එතකොට ඔන්නොතන එනවා විවේකජං පීති සුඛං සමාධිජං පීති සුඛං කියන අවස්ථාව එනවා. කාය විවේකයත් චිත්ත විවේකයත් කියන දෙක ඇති වෙන ওই தത്വෙට. දැන් අපි ඒක හුරු පුරුදු වෙන්නේ ওই කාය විවේක චිත්ත විවේක දෙක අපි ඉඳලා හුරු. හැබැයි එතෙන්දි කියනවා අතම්මේතා කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා මෙතන. ওই වචනේ
අයට නොහුරු ඇති, හුරු පුරුදු නැතු ඇති. ඔකේ අනිත් වචනේ තමයි තම්මය කියන වචනේ. තම්මය කියන වචනේ මෙතන සූත්‍රයේ භාවිත වෙලා නැහැ. ඒක අපි මෙතෙන්දි මතු කරලා ගන්න ඕනේ. තම්මයතා කියන එක. තම්මයතා කියලා කියන්නේ යම් කිසි තත්වයකට ආවම ඒකම තුල දිගට ඇලී ගැලී වාසය කරන ගතිය. විශේෂයෙන් ඔය දැන් මෙතන කතා කරන්නේ කිසියම් අධ්‍යාත්මික සුවදායී තත්වයකට යෝගියෙක් ආවම ඔහු එයින් ලබන සුවය, සහනය, සැනසීම නිසා නැවත නැවතත් යලි දිගින් දිගටම ඒ තුල රැඳින්න කැමති වෙනවා. මේක නරක තත්ත්වයක් නෙමෙයි. නික්කම්මසිත උපේක්ෂාවට ඇවිල්ලා එතනිනුත් ඒකත්සිතා කියන තත්වයට ඇවිල්ලා ඉන්නේ දැන්. එතකොට මෙතන තියෙනවා එක පැත්තකින් බොහොම ප්‍රඥාවෙන් යුතුව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල යථා ස්වභාවයේ තේරුම් අරගෙන සෝමනස්ස දෝමනස්ස අතහැරලා උපේක්ෂාවට ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් ඒ උපේක්ෂාවේ ඒකත් ඉක්මවලා ඒකත්ත ස්වභාවයට ඇවිල්ලා තියෙනවා. නානත්ත් උපේක්ෂාවෙන් ඒකත්ත ස්වභාවයට ඇවිල්ලා තියෙනවා. එතකොට හුඟක්ම අවබෝධයෙන් අතහරිමින් ආපු ගමනක් මේ. එහිම ඇවිල්ලා අන්තිමට දැන් කය සහ මනස දෙක බොහෝම සංසුන් තැම්පත් තත්වයකින් ආර්ය ශ්‍රාවකයා ඉන්නවා. භාවනා යෝගියා ඉන්නවා. දැන් ඔන්න ඔය සෝදායි තත්වය අත්විඳින යම් මොහොත. අත්විඳම මේකේ තම්මය වෙනවා. තම්මය. මම මේ වචනේ ගන්නෙ අතම්මය කියන වචනේ මෙතන බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා. ඒකේ ප්‍රතිවිරුද්ධ වචනේ තම්මය කියන්නේ. තම්මය. මය කියන වචනේ සාමාන්‍යයෙන් ඔයත් අහලා තියෙන ඔය මය අපි සිංහලයේ යෙදෙනවා. ඔය දාරුමය, රිදීමය, රන්මය ආදී වශයෙන්. දැන් ස්වර්ණමය කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ රණින්ම කළ කියන අදහස. දාරුමය කිව්වොත් දැවයෙන් කළ අදහස. ලෝහමය කිව්වොත් ලෝහයෙන් කළ අදහස කියනනේ ඉන්නේ මය. එතකොට තම්මය කියන්නේ මොකක්ද? එයින්ම සකස් වූ කියන අදහස. එයින්ම සකස් වූ. තවත් විදිහකින් කිව්වොත් ඒ තමයි හැමතැනම තියෙන්නේ. ලෝහමය කිව්වම එතකොට ඒකේ ඒ නිර්මාණයේ තියෙන්නේ හැමතැනම ලෝහය. ඒ නිර්මාණය හැම දෙයක්ම කෙරලා තියෙන්නේ ලෝහයෙන්. දැවමය කිව්වොත් ඒකේ හැම දෙයක්ම කෙරලා තියෙන්නේ දැවෙන්. ස්වර්ණමය කිව්වොත් ඒ හැම දෙයක්ම කෙරලා තියෙන්නේ රත්තරන් වලින්. තම්මය කියන වචනේ අදහස් කරන්නේ එයින් ඒ කියන්නේ මේ වර්තමානයේ පත්වී සිටින ස්වභාවය නැත්නම් වර්ධනය කරගෙන තියෙන කුසලතාවයෙන්ම යුක්ත බව කියන අර්ථය. තම්මය. මොකද්ද වර්තමාන කුසලතාවය මෙතන තියෙන? එයා උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා. තවත් අපි කිට්ටු කරොත් නෙක්ඛම්මසිතා උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා. න්‍යායස්කම්මයට ගිහිල්ලා උපේක්ෂාවට ගිහිල්ලා ඒකත්වයට පැමිණලා ඉන්නේ. දැන් මෙතන බලන්න කොච්චර කුසලතා ටිකක් මානසික වර්ධනය වෙලා තියෙන අවස්ථාවක්ද කියලා. එකක් තමයි දැන් නෙක්ඛම්ම සිතයි මෙතන. ගේහසිත නෙමෙයි. කාම වස්තුසකාමී ක්‍රියා ඇසුරෙන් නෙමෙයි. ඇසුරු කරන මනසක් නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඊළඟට සෝමනස්ස දෝමනස්සත් නෙමෙයි තියෙන්නේ උපේක්ඛා. ඒවයි යථා ස්වභාවය දැකලා ඇති කරගත්ත මදහත් මානසිකත්වයේ උපේක්ෂාව කියලා කියනවා. ඒ උපේක්ෂාව මනසේ දැන් තියෙනවා. ඊළඟට සාමාන්‍ය ජීවිතෙත් නෙමෙයි ගත කරන්නේ නානත්ත සිතා තත්ත්වේ නෙමෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරෙන් නෙමෙයි. දැන් තියෙන්නේ ඒකත්ත සිතා. එක දෙයකට යොමු වුණු ස්වභාවයක්. හැබැයි මෙතෙන්දි මම පොඩි කාරණයක් මතක් කරන්න ඕන මේ ඒකත්
ඉක්මවන්න කියන්නේ ඇයි? දැන් මම ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන තමයි මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක පොඩ්ඩක් නොහුරු නිසා තමයි මම අපේ මොකක් හරි කමඨහනක් මෙතෙන්දී සමත කමඨහනක් ඉදිරිපත් කරේ ආනාපාන සතිය හරි බුද්ධානුස්සතිය හරි මොකක් හරි තමන් වඩන සුපුරුදු කමඨහනක් මෙතෙන්දී ඉදිරිපත් කරේ. ඇත්තට මම ඒක ආදේශ කිරීමක් කරලා තමයි මේක පැහැදිලි කරේ. මේක තේරෙන්න ඕන නිසා. මොකද මේ ඉන්න කවුරුවක්වත් ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන වඩන අය නෙවෙයිනේ. ඒක නිසා මේක වැටහෙන්න ඕන නිසා මේ නෙක්ඛම්මසිත උපේක්ඛා නානත්තසිත ස්වභාවය වැටහෙන්න ඕන නිසා මම ඒක දැක්කුවේ. හැබැයි බුදු පියාණන් වහන්සේ එහෙම දෙයක් නෙමෙයි මෙතන කියන්නේ. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියලා බුද්ධ පූර්ව යුගයේ එක්තරා සමත ධානය වගේක් තිබුණා. ඒව බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙම අතහැරලා දැම්මා. වැඩකට ඇතිව නෙමෙයි. නමුත් කෙනෙක් එතෙන්ට එන්න පුළුවන්. එහෙම එකක් වඩන්න පුළුවන්. එහෙම එකක් වැඩිමෙන් අරමුණු වලින් තොර බවටපත් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඔය අපිත් භාවනා කරනකොට සමහර අය කියනවා මොකුත් නෑ වගේ හිතේ කිසිම අරමුණක් නැතුව වෙලා යනවා. එතකොට මොකද කරන්නේ ආදී වශයෙන්. එවැනි අවස්ථාවකටපත් වෙන්න පුළුවන්. ඉතින් අන්‍යවැනි අවස්ථාවකටපත් වෙලා හිත අරමුණු වලින් තොර වෙලා හිත සැහැල්ලු වෙලා කය සැහැල්ලු වෙලා විඳින යම් කිසි සුවදායී මානසික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔය සමත සමාධියේදී සමත තත්ත්වයන් වලදී. එතකොට මේ සුවදායී తত্ত্বය විසින් පුද්ගලයා ඒකට දිගින් දිගට ඇලෙන්න පුළුවන්, කැමති වෙන්න පුළුවන්, යෙදෙන්න පුළුවන්. මොකද මේක එක්තරා දුරකට කෙලෙස් යටපත් වෙච්ච මානසික තත්ත්වයක්. ඉතින් ඒකෙම ඇලී ගලී සිටින ස්වභාවය තම්මය කියන්නේ. එහි ඇලී ගලී නොසිටින ස්වභාවය අතම්මය කියන්නේ. අන්න අනිශ්චිත කියන එකට මම කලින් පරයාය පදයක් හැටියට ওই වචනේ කිව්වා. අනිශ්චිතෝ කියන වචනයට සමාන වචනයක් කියලා අතම්මය කියන්නේ. අතම්මය. එතකොට අර ලබාගෙන තියෙන සුවදායි කායික මානසික තත්වයට නිශ්චිත වෙන්නේ. නිශ්චිත වෙන්නේ කියන එකමයි අතම්මය කියලා කියන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරන්නේ. අතම්මයතම් භික්ඛවේ නිස්සාය අතම්මයතම් ආගම්ම. අතම්මය ස්වභාවයට එන්න. එහෙම සුවදායි කායික මානසික තත්වයක් ඇති වුණාට ඒකත් සිත ස්වභාවයක් ඇති වුණාට ඒකෙම ඇලී ගැලී සිටින්න එපා කියන්නේ. ඒකම ජීවිතේ බවට පත් කරගන්න එපා කියන එකයි මේ කියන්නේ. අතම්මයතාවයේ තියෙන්නේ යමකට ඇලී ගැලී නොසිටින ගතිය. අර අනිශ්චිත ස්වභාවයමයි. ඇවිල්ලා අර ඒකත්ත සිත උපේක්ඛා යායන් උපේක්ඛා ඒකත්ත සිත තම් පජහත කිය. තන් සමතික්කමත කිය. ඒව මේ තිස්සා පහනං හෝති ඒව මේ තිස්සා සමතික්කම හෝති. ඔන්න තත්‍ර ඉදං නිස්සා ඉදං පජහතාති ඉති යන්තං උත්තං ඉදමේෂං පටිච්ච උත්තං කියලා. මේ කාරණේ උතනින් නිමා කරනවා. එතකොට මේකේ තියෙනවා යම්කිසි අනුපූර්ව ක්‍රමයක් ඔබට පැහැදිලි වෙන්නේ නැති අපේ කල්යාණ මිත්‍රයන්ට මේකේ අනුපූර්ව ක්‍රමය මම පොඩ්ඩක් නැවත ඉතා කෙටියෙන් මතක් කරන්නම්. ඉදං නිස්සා ඉදං පජහත කියන යෝජනාවේදී නිතරම පළවෙනියට නෙක්ඛම්මයට ඇවිල්ලා ගේහසිතය අයින් කරලා දානවා. කියන්නේ නිකම්ම මේක අයින් කරනවා කියන්නේ තල්ලු කරලා දානවා වගේ එකක් නෙවෙයි. අවබෝධයෙන් නෙක්ඛම්මයට ඇවිල්ලා ගේහසිත తত্ত্বය දුරු කරනවා. ඊළඟට සෝමනස්ස දෝමනස්ස දෙක උපේක්ෂාවට ඇවිදින් සෝමනස්ස දෝමනස්ස දෙක දුරු කරලා දානවා. එතකොට තියෙන්නේ උපේක්ෂාව නෙක්ඛම්මසිත නේ. ඊට පස්සේ මේ උපේක්ෂාවෙත් පෙන්නනෝ නානත්තයි ඒකත්තයි ස්වභාව දෙකක්. නානත්ත උපේක්ෂා කියලා කියන්නේ අර සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු කරමින් ඉන්න අවස්ථාවල කය වෙහෙසකාරී මනස වෙහෙසකාරී වුණ සිත උපේක්ෂාවේ පවතින අවස්ථාව. ඊළඟට ඒකත්ත සිත
අවස්ථාව කියන්නේ කය වෙහෙසකාරී නෑ, මනස වෙහෙසකාරී නෑ. ඒක අරමුණක හිත තියාගත්තා. ඒකේ දිගටම ඉන්න ස්වභාවය. එතනිනුත් අර ඒකත්ත සිතා උපේක්ඛා කියන ස්වභාවය හොඳයි කියලා එතෙන්ට එන්න කියලා ඊළඟට කියනවා අතම්මයතා කියන ස්වභාවයක් පැහැදිලි කරනවා. පැහැදිලි කරලා කියනවා ඒ අතම්මයතාවට එන්න කියලා අර ඒකත්ත සිත ස්වභාවයටම යට වෙලා, ගැති වෙලා, නතු වෙලා එයම ජීවිතේ බවට පත් කරගෙන ඉන්න පුරුදු වෙන්න එපා කියලා. එයි ඒකත් අපි විදර්ශනාවෙන් දකින්න ඕන. අර ඒකත්ත සිත ස්වභාවය අනිත්‍යයි. අනිච්චතෝ දුක්ඛතෝ විපරිණාමතෝ කියලා මෙතන පෙන්වුවේ ඒකයි. මොකද සමහර විට මේ අධ්‍යාත්මික ගමන් මගේ ඉහළ තත්වයන්ට ආපුවාම සුවදායි සැනසිලිදායක තත්වයන්ටපත් වුණාම පුද්ගලයා ඒකට තම්මය වෙනවා. ඒකට නිශ්චිත වෙනවා. ඒකම නැවත නැවත අපේක්ෂා කරන බලාපොරොත්තු වෙනවා. අනේ කොච්චර සුවදායි තත්වයක්ද, කොච්චර සැනසීමක්ද, මේකම මට දිගටම අවශ්‍යයි කියලා ඒකෙම ඇලෙන්න ගැටෙන්න ඒකටම නතු වෙන්න ඒකෙම ඇලී සිටින ස්වභාවයකටපත් වෙනවා. ඉතින් ඕක අපේ සාමාන්‍ය ජීවිතේදීත් ඕක වෙනවනේ. බණ භාවනා කටයුතු කිරීමෙන් ලබන සුවදායි කායික මානසිකත්වයේ වින්දොත් යම් අවස්ථාවක ඒතනත්තා ඒකට කැමති වෙනවා. කැමති වෙලා එක්තරා ප්‍රමාණයකට තම්මය වෙනවා, නිශ්චිත වෙනවා. වෙලා ඉන්න අතරේ තමයි අර ඒ తত্ত্বය අනිත්‍ය වෙන්නේ. දුක්ඛ වෙන්නේ, විපරිණාමයටපත් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? තම්මය වෙලා හිටපු එක්කෙනාට ආපහු දුක ඇති වෙනවා. ඒකයි මේ අතම්මයතා ආගම්ම අතම්මයතාවයට පැමිණ අර කියන ගැඹුරු මානසික සමාධි තත්ත්වයක් දුරු කරන්න කියලා කියනවා. එතකොට එතන තියෙන විදර්ශනාව. අර ඒකත්ත-සිතා උපේක්ඛා ඒකත් අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න විදියට තමයි අපි බාර ගන්න ඕන. එහෙම නැත්නම් ඒ සුවදායි කායික මානසික තත්වය දිගටම පැවතිය යුතුයි, ඒ ආකාරයෙන්ම තිබිය යුතුයි කියන තැනට ගිහිල්ලා හිටියොත් එතකොට ගැටලුවක් එනවා. ඔය ඉතින් සාමාන්‍ය ජීවිතේදී වන භාවනා කරන ඇත්තෝ හදාගන්න එක්තරා ගැටලුවක් ඔය. ගෙවල් දොරවල් වලදී. වන භාවනා කරලා ඒකෙන් ලබන සුවදායි මානසිකත්වයට ඇලිලා එක්තරා ප්‍රමාණයකට කටයුතු කරනවා. ඉතින් ඒකට කැමති වෙනවා, රුචි වෙනවා, තම්මය වෙනවා, නිශ්චිත වෙනවා. ඉතින් ඔහොම ඉන්න බෑ හැමතිස්සෙම. අනිත් අය වැඩ කටයුතු වලට කතා කරනවා. මේ වැඩ තියෙන, මේ වටේ ඉන්න, අර වටේ ඉන්න, අර වැඩේ කරන්න, මේ වැඩේ කරන්න ආදී වශයෙන් ඔයාට කතා කරනවා. එතකොට අර යෝගියා මේ විඳින කායික මානසික සංහිඳියාව එක්තර වෙනස් වෙනවා, විපරිණාම වෙනවා. එතකොට ඒක ප්‍රඥාවෙන් දැනගෙන නොහිටියොත් එතෙන්දී ඒ පුද්ගලයා ආපහු පහළට වැටෙන්න ඉඩ තියෙනවා. මොකද්ද මේ පහළට වැටෙනවා කියන්නේ? අයියෝ මම මේ උපද්දගත්ත මේ කායික මානසික සැනසීම මට නැති වුණානේ කියලා එක්තරා පසුතැවීමක් වගේ ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අර වටපිටාවේ ඉන්න අය එක්ක නිකන් නුරුස්නාකම් අමනාපකම් ඇති කරගන්නත් ඉඩ තියෙනවා. ඕක වෙන්නේ අර තම්මයතාව නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ අතම්මයතාවට අනිශ්චිත ස්වභාවයට එන්න කියන්නේ. එතකොට ඔතන මේ අනිශ්චිත විහරණයේ එක්තරා ගැඹුරු තැනක්. ඒක නිසා විශේෂයෙන් මම මේ සූත්‍ර දේශනාව මේ තෝරාගත්තේ. ඉතින් මේ උන්වයි ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. අපි ධර්ම මාර්ගයේ ආපුවාම එක්තරා තැනකදී කිසියම් ආකාරයක සෝදායි මානසික තත්ත්වයන් අත්විඳින. ඉතින් ඒ ස්වභාවය සමහර වෙලට ඒකට තම්මේ වෙන්න ඉඩ තියෙනවා. ඒකයි. ඉතින් ඔන්න ඔය කාරණේ තමයි විශේෂයෙන් මේ සලායතන විභංග දේශනාවේදී අපිට වැදගත් වෙන්නේ අපේ මාතෘකාවට මේ අතම්මයතාව. ඒකමයි අනිශ්චිත
ස්වභාවය කියලා කියන්නේ. කොච්චර හොඳ, කොච්චර උසස්, කොච්චර සුවදායි මානසික තත්වයක් විඳින්නෙක් වුණත් ඒකට තම්මේ වෙන්න එපා, ඒකට නිශ්චිත වෙන්න එපා කියන එකයි මේකේ අවවාදය. හොඳයි, අපි තව ටිකක් සූත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. තව පොඩ්ඩක් ඉදිරියව තියෙනවා. තයෝ සතිපට්ඨාන යදරියෝ සේවති යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසිතු මරහතේති ඉතිකෝ පනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං කියලා කලින් කියපු කාරණයක් බුදුරජාණන් වහන්සේ නැවත විස්තර කරනවා. තයෝ සතිපට්ඨාන සේවති අරියෝ ආරි පුද්ගලයෝ තුන් ආකාරයේ සිහි නුවණ පවත්වා ගැනීමක් අසුරු කරනවා. ඉතින් ඒ තුන මොනවද කියලා මෙතෙන්දි විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. කිංචේතං පටිච්ච උත්තං ඉද වික්ඛවේ සත්තා ශාවකානං ධම්මං දේසේති අනුකම්පකෝ හිතේසි අනුකම්පං උපාදාය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා අනුකම්පාවෙන් කොහොමද ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායාති. මෙන්න මේක තමයි හිත පිණිස පවතින්නේ, මේක තමයි සැප පිණිස පවතින්නේ කියලා. මේ සැප කිව්වම වරදවා ගන්න හොඳ නැහැ. හිත සුඛ කියන එකේ හුඟක් වෙලාවට සැප කියන එක සමහරු ලෞකික පැත්තෙන් ගන්නවා. ඒ අර්ථයෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේලා ඉදං හිතං ඉදං සුඛං කියන්නේ. මේක හිත පිණිස පවතිනවා, මේක සැප පිණිස පවතිනවා කියන්නේ. මෙතන සැප කියන්නේ නිතරම නිබ්බාන සුඛ පැත්තටයි දේශනා කරන්නේ. එතකොට අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අනුකම්පාවෙන් මෙවැනි දේශනා සිද්ධ කරනවා. ඒ කියන්නේ මේ ඉහත කළ සලායතන විභංග දේශනා වැනි දේශනා කරනවා. එතකොට තස්ස ශාවකාන සුසුසන්තින සෝතං ඕදහන්තින අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. ඔක්කම්මජ සත්තානුශාසනා වත්තන්ති. සමහර අය මෙහෙම දේශනා කරනකොට නසුසුසන්ති ඒව ශ්‍රවණය කරන්නේ නසෝතං ඕදහන්ති අවධානය යොමු කරන්නේ න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. මේක හිතින් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ, අවබෝධ කරගන්නේ නැහැ. විතරක් නෙවෙයි ඔක්කොම්මච සතු ශාසනං වත්තන්ති. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට එකඟව කටයුතු කිරීමක් පෙන්වන්නේ නැහැ. ඒ ලක්ෂණය තියෙනවා. తත්‍ර භික්ඛවේ තථාගතෝ නචේව අනත්තමනෝ හෝති නච අනත්තමනතං පටිසංවේදේති අනවස්සුතෝච විහෙරති සතෝ සම්පජානෝ ඉදම් පඨමං සතිපට්ඨානං යදරියා සේවති. එතකොට ආර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා තියෙන පළවෙනි සිහිනුවණින් යුක්ත වාසය තමයි අර හිත සුව පිනිස ධර්මයේ දේශනා කරද්දී සමහර අය ඒවා කනකට ගන්නෙ නැහැ, තේරුම් ගන්නෙ නැහැ, අවබෝධ කරගන්නෙ නැහැ, පිළිපදින්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේලා න චේව අනත්තමනෝ හෝති. ඒ පිළිබඳව සිත නොසතුටු කර ගැනීමක්. නච අනත්තමනතං පටිසංවේදේති. එහෙම ඇතුළතින් අමනාප ස්වභාවයක්. අනත්තමන කියන්නේ සිංහලෙන් අපිට කියන්න පුළුවන් අමනාප ස්වභාවය කියලා. අමනාප ස්වභාවයක් ඇති කරගන්නේ නැහැ. එහෙම අමනාප ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේලා ඒ ස්වභාවය තුල ඉන්නවා. එහෙම තමයි හැටි. ඒක සතිපට්ඨානයක්, සිහිය පිහිටුවාගෙන සිටීමක්. දැන් මේක අපිට හරි වැදගත් වෙන කාරණයක්. අපි ආර්ය මාර්ගයේ ගමන් කරනකොට අපි පුරුදු වෙලා තියෙනවා අර අනිත් අයට අර විදිහටම අනුශාසනා කරන්න. ඝනම අනුශාසති. අපි හොඳ දේවල් කරනවා, යහපත් දේවල් කරනවා. ඉතින් ඒ අනුව අනිත් අයටත් අවවාද අනුශාසනා කරනවා. ඉදං වෝ හිතාය ඉදං වෝ සුඛායාති. මෙන්න මෙහිම තමයි, මේක තමයි හොඳ දේ, මේක තමයි කරන්න ඕන දේ, මේක තමයි නිවැරදි දේ කියලා. ඉතින් තමන්ගේ අවට පිටේ ඉන්න ළඟපාත ඉන්න අයට අපි අවවාද අනුශාසනා කරනවා.
තමයි තමන්ගේ ස්වාමි පුරුෂයාට, තමන්ගේ භාර්යාවට, තමන්ගේ දූ දරුවන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට, එකට වැඩ කරන අයට අපි අවවාද අනුශාසනා කරන එකට ධර්ම මාර්ගයේ යන අයට අවවාද අනුශාසනා කරනවා. නමුත් නසුසුසන්ති නසෝතං ඕදහන්ති න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. ඒ වගේම අනුශාසනා වොක්කම්ම වත්තති. ඒ අනුශාසනාව බැහැර කරලා කටයුතු කරනවා. ඉතින් එතෙන්දී අපි උපේක්ෂා වෙනවා. එතෙන්දී අපි හොඳ සීනුවණින් කටයුතු කරනවා. ඒක තමයි පෙන්වන බුදුරජාන් වහන්සේලා ආර්යයන් වහන්සේලා තුල තියෙන ඉදං පඨමං සතිපට්ඨානං යදරියා සේවති. යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසිතුමාරහති. එහෙම කෙනෙක් තමයි නැවත නැවතත් අනිත් අයට උපදෙස් දෙන්න අනුශාසනා කරන්න සුදුසු කියලා. නැත්තම් අර අමනාප වෙනවා නම් අපි මේ මෙච්චර හොඳ දේවල් කියලා දෙනවා, යහපත් දේවල් කියලා දෙනවා, බණ කියනවා, මේවා පිළිපදින්නේ නැහැ කියලා. ඉතින් සමහර අය ළඟ එක්තරා අමනාපයක් තියෙන බවක් පේනවා සමහර අනුශාසනා කරන ඇත්තෝ ළඟ. ඒකෙන් පෙළෙන බවකුත් අමනාප ගතියකුත් පේන්න තියෙනවා. ඉතින් එවැනි අය බුදුරජාණන් වහන්සේ කියන අනිත් අයට අනුශාසනා කරන්න සුදුසු නැහැ. ඒ අය ළඟ මේ සතිපට්ඨානේ නැහැ කියලා. පළවෙනි සතිපට්ඨාන. මොකද මේ පළවෙනි සතිපට්ඨානේ නිතරම සිහිය පිහිටුවා ගන්න ඕන. අපි අනිත් අයට කරන යහපත් වූ අවවාද අනුශාසනා හැම විටම ඒ අය පිළිගන්නේ නැත. ඒවා නොපිළිගෙන ඒවා බැහැර කරලා කටයුතු කරන අයත් ඉන්නවා කියන එක. ඊළඟට කියන පුනච පරම්පික්කවේ සත්තා ශාවකානං ධම්මං දේශේති අනුකම්පකෝ හිතේසි අනුකම්පාං උපාදා ඉදං වූ හිතයි ඉදං වූ සුඛායති. අර අනුශාසනා කරන ඇත්තෝ ශාස්ත්‍රුන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා මේ යහපත් දේ හොඳ දේ. තස්ස ඒකච්චේ ශාවකා නසුස්සෝසන්ති නෝසෝතං ඕදන්ති න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. ඔක්කම්මච සත්තු ශාසනං වත්තං. ඒකච්චේ ශාවකා සුස්සෝසන්ති සෝතං ඕදහන්ති අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති නච ඔක්කම්ම සත්තු ශාසනා වත්තති. తత్ర වික්‍රේ තථාගතෝ නචේව අනත්තමනෝ හෝති නච අනත්තමන්තං පරිසංවේදේති. නච අත්තමනෝ හෝති නච අත්තමනතං පරිසංවේදේති. අනත්තමනතාච අත්තමනතාච තදුභයං අබිනිවජ්ජෙත්වා උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. ඉදං උච්චති බික්ඛවේ ဒ ුතියං සතිපට්ඨානං යදරියා සේවති. යදරියෝ සේවමානෝ සත්තා ඝනමනුසාසතු මරහති කිය. ඒ කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරනකොට එයින් සමහර අය පිළිගන්න, සමහර අය පිළිගන්නේ නැහැ. ඉතින් පිළිගන්න අය ගැන සතුටු වීමක්වත් නොපිළිගන්න අය ගැන අසතුටු වීමක්වත් බුදුරජාණන් වහන්සේගේ නැහැ. ඒ තදුබයන් අබිනිවජ්ජෙත්වා. මේ දෙකම දුරු කරලා උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. උපේක්ෂාවෙන් කටයුතු කරනවා බුදුරජාණන් වහන්සේ. ඔන්න දෙවෙනි සතිපට්ඨානේ. ඒකට අපිටත් ඕක අවශ්‍යයි. අපේ ජීවිතේත් ඉතින් අපි මේ ගැඹුරු ධර්මයේ නැතත් මේ දිනදා ජීවිතයේ මිනිස්යන්ට යම් යම් දේවල් පිළිබඳව අවවාද අනුශාසනා කරනවනේ. යහපත් පැත්තට. සමහරු පිළිගන්න, සමහරු පිළිගන්නේ නැහැ. ඒතර පිළිගන්න එක්කෙනා ගැන සතුටු වෙන්න ඕනෙත් නැහැ. නොපිළිගන්න එක්කෙනා ගැන දුක් වෙන්න ඕනෙත් නැහැ. අත්තමන අනත්තමන කියන්නේ. මේ දෙකම අවශ්‍ය නැහැ. තදුබයන් අබිනිවජ්ජෙත්වා. මේ දෙකම බැහැර කරලා උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. උපේක්ෂාවෙන් කටයුතු කරන්න ඕනේ. අන්න දෙවෙනි සතිපට්ඨානය. ඒ තැනැත්තා අනිත් අයට අවවාද අනුශාසනා කරන්න සුදුසුයි කියන එකයි. තුන්වෙනිව කියන පුනච පරම්පික්කවේ සත්තා ශාවකානං ධම්මං දේශේති අනුකම්පකෝ හිතේසි අනුකම්පං උපාදාය ඉදං වූ හිතාය ඉදං වූ සුඛායති. තස්ස ශාවකා සුස්සුසන්ති සෝතං ඕදහන්ති අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. නච ඔක්කම්ම සත්තු ශාසනාවත්තන්ති. తත්‍ර බික්ඛවේ තථාගතෝ අත්තමනෝචේව හෝති අත්තමනතං පරිසංවේදේති. අනවස්සුතෝච විහෙරති සතෝ සම්පජානෝ. ඉතින් සමහර වෙලාවට අනුශාසනා කරපුවාම සියලුම ශ්‍රාවකයෝ ඒ අනුශාසනාව ඒ විදිහටම බාරගෙන පිළි අරගෙන අනුගමනය කරලා කටයුතු කරනවා. ඉතින් මේ අවස්ථාවේ
අත්තමන ස්වභාවයක් පටිසංවේදේති. ශාස්ත්‍රුන් වහන්සේටත් ඇති වෙනවා. නමුත් අනවස්සුතෝච විහෙරති සතෝ සම්පජානෝ කියලා යෙදුමක් තියෙනවා. අවස්සුත අනවස්සුත. අවස්සුත කියන වචනේ හිත වහ ගන්නවා වගේ තේරුමක් තියෙනවා. අපි බැලුවොත් එහෙම ඔය ඩික්ෂනරි වලට ගිහිල්ලා ඒවයි තියෙන ඔය අවස්සුත කියන වචනේට තේරුම් දීලා තියෙනවා. යම් කිසි දෙයකින් සිත වැසී ගියා කියන අදහස. ඒක තියෙන. අවස්සුත. සාමාන්‍යයෙන් කාමයට බරව තමයි ඔය අවස්සුත කියන වචනේ විග්‍රහ කරන්නේ. හුඟක් වෙලාවට අටුවාවල ඒවයි මේවා. කාමයෙන් මැදුණු කාමයෙන් වැසී ගිය වගේ කාමයෙන් තෙත්තු වගේ අදහසක් පාවිච්චි කරන්නේ. නමුත් මෙතන ඒ අර්ථයෙන් නෙමෙයි පාවිච්චි කරන්නේ. අර තථාගතයන් වහන්සේගේ හිතේ ඇති වෙන අත්තමනතාව ඒ පිළිබඳ එක්තරා තමන්ගේ ශ්‍රාවකයෝ තමන්ගේ අනුශාසනාව ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරනකොට ඇති වෙන ඒ මානසික தত্ত্বය. ඉතින් එයින් බුදුරජාණන් වහන්සේ සතුටු වුණත් අනවස්සුතෝච විහෙරති සතෝ සම්පජානෝ. අවස්සුත වෙන්නේ. ඊ අත්තමන ස්වභාවයෙන් හිත තෙත්බරිත වෙන්නේ නැත්නම් වැසිලා යන්නේ. ඒ පිළිබඳව යම් කිසි සතුටක් ඇති වෙනවා. ප්‍රසාදයක් ඇති වෙනවා. ওই බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලට සාදු සාදු කියන්නේ. සමහර දේවල් අහලා ශ්‍රාවකයෝ කරන කියන දේවල් අහලා ශ්‍රාවකයන්ගේ කරුණ පැහැදිලි කිරීම මේගොල්ලෝ ප්‍රතිපත්තිය පුරණ ආකාරය දැකලා සාදු සාදු කියන. අත්තමන ස්වභාවයට තථාගතයන් වහන්සේපත් උනා. මේ අත්තමන ස්වභාවයට නිශ්චිත වෙන්නේ නැහැ කියන එකයි මෙතන මේ කියන්නේ. අනවස්සුත කියන්නේ අන්න අපිට අනිශ්චිත කියන වචනේට තවත් වැදගත් වචනයක් හමු වුණා. නිශ්චිත කියන වචනේට අවස්සුත. අනිශ්චිත කියන වචනේට සමානයි අනවස්සුත කියන වචනේ. එයින් හිත සම්පූර්ණ වැහිලා යන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ওই විදිහට මේ දේශනාව ඊළඟට තියෙන්නේ අන්තිම කොටස. ඉතින් අන්නේ වගේ ශාස්ත්‍රූවරයෙක් ඒ වගේ අවවාද අනුශාසනා කරන අය ගැන කියන සෝ උච්චති යොග්ගාචාර්යාණං අනුත්තරෝ පුරිස ධම්මසාරති කිය. ඒ කියන්නේ මේ යොග්ගාචාර්ය කියන්නේ යෝගීන්ට ආචාර්යවරයෙක් කියන අදහස. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ අයට අනුශාසනා කළ යුතු පුද්ගලයයි. අනුත්තරෝ පුරිස ධම්මසාරති පෞරුෂ දමනයට සුදුසු කෙනෙක් හැටියට දක්වනවා. ඉතින් මේ අතරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිම කෙනා තමයි උතුම්ම පුද්ගලයා. ඉතින් මේ ලෝකේ ඉන්න නොඑක් දමකයෝ ඉන්නවා. විවිධ විදිහේ දමනය කිරීම කරන අය ඉන්නවා. ගෝ දමක, හත්ති දමක, අස්ස දමක ආදී වශයෙන් ගවයන් දමනය කරන, ඇතුන් දමනය කරන, අශ්වයන් දමනය කරන නොඑක් විදිහේ දමක අය ඉන්නවා. ඒ අතරින් උසස්ම පුද්ගලයා වෙන්නේ පුරිස ධම්මසාරති. මිනිස්යන්ගේ වැරදි පෞරුෂ දමනය කරන පුද්ගලයා. ඉතින් එවැනි පුද්ගලයා තුළ තියෙන ගුණාංග ඔය කිව්වේ බොහොම ත්‍රිවිධාකාර සතිපට්ඨානයකින් සිහිනුවන පිහිටුවා ගැනීමකින් යුක්තව කටයුතු කරනවා. එවැනි පුද්ගලයා ඊළඟ කොටස සූත්‍රයේ කියන්නේ පුරත්තිමං වා පච්චිමං වා උත්තරං වා දක්ඛිනං වා මොන දිශාවේ හිටියත් මොන ප්‍රදේශයේ වාසය කරත් ඒ තැනැත්තා පුරිස යෝග්‍ය ඊටාම යෝග්‍ය අනුත්තර පුරිස ධම්මසාරති පුද්ගලයෙක් වෙනවා කියලා. තමයි සූත්‍රය අවසන් වෙන්නේ එහෙමයි. හොඳයි. මම ඔය මහා සලායතන විභංග සූත්‍ර දේශනාව අපි ඔතකින් නිමා කරනවා. එතකොට අපි සෑහෙන සාකච්ඡා මාලාවක් මේ සලායතන විභංග සූත්‍රය ඇසුරෙන්ම කරගෙන ආවා.
ඉතින් මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳව සෑහෙන අවබෝධයක් ඇති වෙන්නේ නැති. අපි වෙනදා වගේ මෙතෙන් සිට කාල වේලාව තියෙන ඇත්තෝ තවදුරටත් සජීවී සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් ඇත්තන්ට පුළුවන්කම තියෙනවා. ප්‍රශ්න ගැටළු ආදී දේවල් ඉදිරිපත් කරන්න. මොකද මේ සාකච්ඡාව පුරාම මේ අතම්මයතාව, අනිශ්චිතතාව, එහෙම නැත්නම් අවස්සුත මේ වචන පర్యాయ වචන ගොඩක් අපිට මේ සූත්‍රයේදී හමු වුණා. අනිදස්සන, අපපතිට්ඨිත, අවස්සුත, අතම්මය ආදී වශයෙන් මේ නිවනට යෙදෙන පర్యాయ වචන. එතකොට මේ ඒක පුරුදු පුහුණු කරගන්න විදි ක්‍රම අපි මේ සලායතන ඇසුරෙන් සාකච්ඡා කළේ. අපිට සාකච්ඡාවට යමක් තියෙනවා නම් ඉතිරි කාලේ සඳහා යොදාගමු කියලා මම ගෞරවයෙන් ආරාධනා කරන්න කැමතියි. එළුවන් සර්ණ අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් මහත්තයා කියන්න. ඔව් ස්වාමීන් වහන්සේ පොඩි කාරණාවක් පැහැදිලි කරගන්න සරද. දැන් අර උපේක්ඛා දෙකක් කිව්වම නානත් ඒකත් සාමාන්‍ය මේ සුස්ක විදර්ශකේකට නානත් උපේක්ඛාවක් නේද ලැබෙන්න පුළුවන්. ඒකත් උපේක්ෂාව ලැබෙන්න පුළුවන්ද? මේ මාර්ගය යනකොට ඒ තත්ත්වයටපත් වෙනවද ස්වාමීන් වහන්සේ? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව් ඇත්තට මේ උපේක්ෂා දෙකම අපේ ධර්ම මාර්ගයේදී අපි අත්විඳින උපේක්ෂා තත්වයන් නානත් උපේක්ෂාව සහ ඒකත් උපේක්ෂා. හැබැයි අපි මේ දෙකම පුහුණු කරලා තියෙන්න ඕන. අර ඒකත් උපේක්ඛාව හොඳයි කියන්නේ අර මේ භාවනා යෝගියට තියෙන වෙහෙස කරගතිය අඩුයිනේ. අර නානත් උපේක්ඛාවේ තියෙන්නේ මේ රූප බලද්දි, ශබ්ද අහද්දි, ගන්ධ රස පහස විඳිද්දි. කොටිම කිව්වොත් සාමාන්‍ය ජීවිත ගත කරද්දී ඒ ඉන්ද්‍රියාරම්මණයන් කෙරෙහි උපේක්ෂාව පවත්වා ගැනීම. ඒක ටිකක් අර දුෂ්කර කාර්යයක් සාපේක්ෂව බලපුවහම. ඉතින් ඒ අතුරින් ඒක නිසා අර ඒකත් සිත උපේක්ඛාවට එන්න පුළුවන් නම් හොඳයි කියන. එතන තව කාරණයක් තියෙනවා. ඒකේ හොඳයි කියන්නේ ඇයි කියලා ගත්තොත් මේ අර අපි නානත් සිත උපේක්ඛාවේ තියෙන්නේ ඉන්ද්‍රිය පහ අරමුණු වලට යෙදී අරමුණු ගන්න අවස්ථාවක පවතින්නේ. ඉතින් ඒ අරමුණු ගන්න අවස්ථාවේ හිත ටිකක් නොහුරු නොපුරුදු, ඒ කියන්නේ ආධුනික මට්ටමේ යෝගියෙක්ගේ හිත සමහර වෙලාවට සියුම් විදියට කැළඹෙන්න ආදී වශයෙන් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අර නානත් සිත ස්වභාවයෙන් ඒකත් සිත උපේක්ෂා ස්වභාවයට එන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඉතින් ඒ දෙකේම හැබැයි දෝලණය වෙනවා. වර එක නානත් සිත උපේක්ඛාවේ ඉන්නවා අපි. ඒකේ ඉඳලා වෙහෙසකාරී වෙලා මහන්සි වෙලා වගේ අපි ඒකත් සිත උපේක්ඛාවට එනවා. ඒකත් සිත ස්වභාවයට ඇවිල්ලා එතනත් උපේක්ෂාවෙන් ඉන්නවා. හැබැයි අර ඒකයි කියන්නේ ඒකට අතම්මය වෙන්න කියන්නේ හේතුව මොකද? ආපහු අපි අතෙන්ට යන්න වෙනවනේ. නැත්තම් ඒකත් සිත උපේක්ඛාවේ තම්මය වුණොත්, ඒකට නිශ්චිත වුණොත්, ඒකට අවශ්‍යත වුණොත් මොකද වෙන්නේ? පුද්ගලයා කැළඹෙනවා. ආපහු අර අතෙන්ට යන්න වීම පිළිබඳව මට ආපහු මේ සාමාන්‍ය ජීවිතය තුල සාමාන්‍ය වැඩ කටයුතු වලට යෙදෙන්න උනා නේද? මේ දරුමල්ලන්ගේ වැඩද අරවද මේවද කියලා මේ ඔන්න යම් නුරුස්නා ගතියක්, අමනාප ගතියක් ඇති වෙන්න, දෝමනස්ස ගතියක් ඇති වෙන්න ඉඩ තියෙන සියුම්. ඒක නිසා මේ අරකින් මේකට එන්න කියනවා. අර නානත් සිත උපේක්ඛාවෙන් ඒකත් සිත උපේක්ඛාවට එන්න කියන. හැබැයි ඇවිල්ලා ඒක තම්මය වෙන්න එපා. අතම්මයතාවක් උගන්වන්නේ ඒක නිසා. මේ දෙකේ දෝලණය වෙනවා. එකක ඉන්න බෑ. උපේක්ෂාව තමයි උතන කුසලතාවේ. නමුත් ඒකත් සිත ස්වභාවයේ විතක ඉන්නොත් විතක නානත් සිත ස්වභාවයේ ඉන්නොත් දෙකේ දෝලණය වෙනවා. දෙකේම ඉතින් උපේක්ෂාවෙන් ඉන්න වෙනවා. අතම්මය වෙන්න එපා කියනවා. අර මොකද අරකට අතම්මය වෙන්න එපා කියලා කියන්නේ ඒකට වැඩි නැඹුරුතාවයක් පෙන්වනවා. මොකද්ද? ඒකත් සිත උපේක්ඛාවට. ඒකනේ වැඩි සුවය තියෙන්නේ. නානත් සිත උපේක්ෂාවට වැඩි සුවය තියෙන්නේ. ඉතින් ඒකේ යෝගියා අතම්මය වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අවවාදය දෙන්නේ අතම්මයතාවටපත් වෙන්න කියලා.
මොකද ආපහු අර නානත්ත්‍ය සිත උපේක්ෂාවට එන්න වෙනවා. හේතුඵල ධර්මානුකූලව. ඒක ආර්ග විපරිණාමය වෙලා ඒක වෙනස් වෙලා හේතුඵල ධර්මානුකූලව අනිකට මාරු වෙන්නේ. මේකයි ස්වභාවය. පැහැදිලි ස්වාමීන් වහන්සේ මේක මේ අපේ මාර්ගය වැඩිවීමට ගොඩාක් කරුණු දැනගන්න ලැබුණා. ඒ වගේම ඔබ වහන්සේ ගොඩාක් මනාව ඒක බොහොම සරලව පැහැදිලි කරලා දුන්නා. මේ ඔබ වහන්සේට මේ දෙපා වන්දනා කරමින් මේ පුණ්‍යානුමෝදනා කරන ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. පෙරවන් සරණයි. ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ ගේහසිත උපේක්ෂාව, නෙක්ඛම්ම සිත උපේක්ඛාවත්, නෙක්ඛම්ම සිත සෝමනස්ස දෝමනස්ස දුරු කළ යුතු වන්නේ ස්වාමීන් වහන්සේ නෙක්ඛම්ම සිත උපේක්ෂාවේ ඒකත් සිත උපේක්ෂාවේ අවිද්‍යාව පවතින නිසා මේ සියලුම සිත් චේතනාවක් නිසා ඒ මොහොතේ පහළ වෙන ඒකත් සිත උපේක්ෂාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම ලෝකෝත්තර ස්වභාවය නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඔතන ඔය අවිද්‍යාව කියන වචනේ ඔබතුමි පාවිච්චි කරන නිසා මම පොඩ්ඩක් ඒක ගැන කියන්න ඕනේ. දැන් මේ අනුපිළිවෙල ක්‍රමයට එනකොට අපිට මේක බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා එක තැනකදී රූපානන්තේව සද්දානන්තේව ගන්ධානන්තේව රසානන්තේව පොට්ටබ්බානන්තේව ධම්මානන්තේව අනිච්චතෝ අනේ දුක්ඛතෝ විපරිණාමතෝ යථා භූත සම්මප්පඤ්ඤාය දිස්වා කියලා. එතකොට ශ්‍රාවකයා එතෙන්ට එනකොට අපිට අවිද්‍යාව තියෙනවා කියලා කියන්න බෑ. මොකද ආයතන ක්‍රියාකාරීත්වය සම්මප්පඤ්ඤාය දිස්වා යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා. එතකොට මේ ආයතන ක්‍රියාකාරීත්වය ඇහැයි ඇහැට පේන රූපයයි ඊතනින් පස්සේ සිද්ධ වෙන පස්ස විඥාන උපවිචාර ඔය ඔක්කොම ටික ඊට පස්සේ ඊතනින් ඇති වෙන ඔය සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා ඔය ඔක්කොම ටිකනේ ආයතනෙට අයිති වෙන්නේ. ඒ හැම එකකම යථාභූත ස්වභාවය දකින අවස්ථාව වෙනකොට අපිට අවිද්‍යාව තියෙනවා කියලා කියන්න බෑ. නමුත් එතනින් පස්සට එන ඔය මේ කිසියම් ආකාරයක සුවදායි මානසික තත්වයන් දැන් උපේක්ෂාව තියෙන්නේ දැන් අන්තිමට තියෙන්නේ නෙක්ඛම්මසිත උපේක්ඛා තියෙන්නේ. ඒකත් දැන් නානත්ත් ස්වභාවයෙන් ඒකත් ස්වභාවයටත් ඇවිල්ලා තියෙන්නේ ඊටාම හොඳ පිරිසිදු තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. එතන අවිද්‍යාව තියනවා නෙමෙයි තම්මය වෙන්න ඉඩ තියෙනවා නිශ්චිත වෙන්න ඉඩ තියෙනවා. අර අවිද්‍යාවම නෙමෙයි නිශ්චිත වීමට බලපාන්නේ අවිද්‍යාවම නෙමෙයි ඉහළ මට්ටමේදී පහළ මට්ටමේදී නිශ්චිත වෙන්නේ අවිද්‍යාවෙන් තමයි. ඒකේ තියෙන කාමාශක්ත ගතිය වින්දනීය ගතියට නිශ්චිත වෙනවා. නමුත් මේ මට්ටමේදී නිශ්චිත වෙන්නේ අවිද්‍යාව නිසා නෙමෙයි අර ඒකේ තියෙන අවේදිත සුවදායි තත්වය නිසා. දැන් මේක අපිට සාමාන්‍ය භාවනා යෝගියෙකුට මේක අත්දකින්න පුළුවන්. ඒකේ තියෙනවා මේ නික්කම්මයට ගිහිලා අර කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පෙළිලා ඒවයින් විඳවලා දුක් විඳවලා ඒකෙන් මිදුනම තියෙන පුදුමාකාර සහනදායී තත්වයක් තියෙනවා. ඒ සහනදායී තත්වයට තමයි වෙන්න පුළුවන් නිශ්චිත වෙන්න පුළුවන්. එතන අවිද්‍යාව නෙමෙයි තියෙන්නේ. මොකද අවිද්‍යාව එතන බැහැර වෙලා මේ අර කාමයේ නිස්සාරත්වය හොඳටම අවබෝධ කරගෙන තියෙනවා. කරගෙන ඔය උපේක්ෂාවට ඇවිල්ලා නේද? හැබැයි ආවම අර තියෙන අර එතන තියෙන අර මේ පුදුම සුවදායි තත්වයක් තියෙනෝනේ. අර ඒ කාම ක්‍රියාකාම වස්තු වලින් ලැබිච්ච අර වෙහෙසකර පීඩාකාරී කායික මානසික තත්වයෙන් මිදීම තුල ඉන්නේ ඒකට පුද්ගලයේ ගොඩක් ලැබි වෙන්න පුළුවන් නේ. ඒකට ලැබි වුණොත් එතන නිවන ඇහිරෙනවා. මොකද ඒකත් විපරිණාමයටපත් වෙනවා. අර ඒකත්ත සිත ස්වභාවයෙන් ආපහු නානත්ත සිත උපේක්ඛාවට යන්න වෙනවා. ඉතින් ඒකයි ඔතන ඔය කාරණේ කියන්නේ. එහෙම නැතු ඔතන සියුම් වශයෙන්වත් අවිද්‍යාව තියෙනවා කියලා අපි
හිතන්නේ නැහැ ඇත්තටම. එහෙමයි ස්වාමීනි. අර පියවර 90 දේශනාවේ පියවර ඉහළ පියවරවලදී අපිට පේනවා අර අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ආදී වශයෙන් ඔකේ යථා ස්වභාවය දැකලානේ එන්නේ උපේක්ෂාවට. දැන් තියෙන්නේ ගේහසිත උපේක්ෂාව නෙවෙයිනේ නිකම්සිත උපේක්ෂාවනේ. නිකම්. ඔව්. ඉතින් එතෙන්ට එනකොට අවිද්‍යාව තියෙන්නේ. නමුත් අවිද්‍යාව නැතත් අර අවේදිත සුඛය තියෙන ඔය අවස්ථාවනේ අර නිබ්බානං සුඛං කියන්නේ. නිවන සැපයක් කියන තැනට එන්නේ ඔන්න ඔය ඔතෙන්දි තමයි. නිබ්බානං පරමං සුඛං කියනවා. එතකොට ඒ සුඛය තම්මය වෙන්න විදිහ තියෙන. ඒක නිසිත වෙන්න තියෙන. ඉඩ තියෙන. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒකට අනිසිත වෙන්න කියන්නේ. ඒකට අතම්මය වෙන්න කියන්නේ. ඒකට අවස්සුත වෙන්න කියලා කියන්නේ. එහෙම නැතුව අවිද්‍යාවක් තියෙනවනේ කියලා ඔතෙන්දි ගන්න බෑ අපිට. බැහැ. මේ අපේ ආන්දරනේ හොඳටම වැටුණා වහන්සේට ගොඩාක් කුස. දෙවියන් සරණයි. වෙන සාකච්ඡා කළ යුතු දේවල් නැතිනම් අපි දහම් හමුව නිමා කරමු. අපේ කාල වේලාවත් යොදාගෙන තියෙන කාල වේලාව ඉක්මලා තියෙන නිසා. එතකොට අපි මේ මහා සලායතන විභංග සූත්‍රයට අපි අවස්ථා කීපයක් ගත්තා දහම් සාකච්ඡාව සඳහා. මම හිතනවා මේක හුඟක් වැදගත් වේවි. මොකද මේකේ අනුපිළිවෙල දේශනාව හරි වැදගත්. මේකේ තියෙනවා අනුපුබ්බ පටිපදාවක් අනුපුබ්බ දේශනාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ආයතන අජ්ජත්තික ආයතන බාහිර ආයතන වලින් පටන් ගන්න. ඒක ඉතින් සාමාන්‍ය ස්වභාවය. ඒක හේතුඵල ධර්මතාවක් හැටියට විඥාන පස්ස මනෝපවිචාර ආදී එතනින් පස්සේ වින්දනයේ නිසා තියෙන සෝමනස්ස දෝමනස්ස ස්වභාවය මේ ආදී වශයෙන් ඇවිල්ලා ඊළඟට විදර්ශනාවට යොමු වීමක් පෙන්නනවා. මේ සියලුම දේවල් ආයතන ක්‍රියාකාරීත්වය සම්මප්පඤ්ඤාය යථා භූතං පස්සත එහෙම දැකලා ඊට පස්සේ ප්‍රහාණයක් සමතික්‍රමණයක් උගන්වනවා. ඒකෙත් හරි ලස්සන අනුපිළිවෙලක් තියෙනවා. මේකට ඇවිල්ලා මේක දුරු කරන්න. ඉදන් නිසා ඉදන් පජහත. ඉදන් නිසා ඉදන් පජහත ආදී වශයෙන් මේක ආශ්‍රය කරගෙන මේක දුරු කරන්න කියලා අන්තිමට හොඳම එකට එනවා. අන්තිම තැනට ආපුවාම තියෙන්නේ නෙක්ඛම්මසිත උපේක්ෂාව. ඒකත් ඒ නානත්ත නෙමෙයි ඒකත්. ඉතින්ට ආපුවාම එතනත් යම් කිසි දෙයක් ප්‍රහාණය කරන්න උගන්වනවා. ඒ තමයි ඒක තම්මයතාව, නිශ්චිත බව දුරු කරන්න අතම්මයතාවට එන්න කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය පිළිවෙල තමයි උතන අපිට විශේෂයෙන් අපේ මේ කාර්යයට අපේ අනිශ්චිත විහරණයට වැදගත් වෙන්නේ. අපි අර ලෞකිකත්වයේ ටික ටික ගේහසිත ස්වභාවයේ ටික අයින් වෙලා නෙක්ඛම්මසිත ස්වභාවයට ක්‍රමයෙන් මාරු වෙලා එනවා. ඇවිල්ලා අපි ලබන අත්දැකීම්, එයින් ලබන සුවදායී තත්වයන්, වින්දනයන්, එයින් ලබන ඵල ප්‍රයෝජන, ඒ වගේ දේවල් වලට සමහර විට කෙනෙක් නිශ්චිත වෙන්න ඉඩ තියෙනවා මේ මාර්ගයේ. තම්මය වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අර අවස්සුත කියන වචනයක් පාවිච්චි කරා බුදුරජාණන් වහන්සේ. ඒක හරි වැදගත් වචනයක්. එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේවල් වලින් හිත වසා ගන්න ඉඩ තියෙනවා. ඒක නිකන් අර රාගික හැඟීමක්වත් නිකන් අවිද්‍යාත්මක හැඟීමක්වත් නෙවෙයි මේ මට්ටමේ. දැන් අර උදාහරණයක් හැටියට කිව්වේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අවවාද අනුශාසනා කරපුවාම සමහර අය 100%ක් ඒක තේරුම් අරන් 100%ක්ම පිළිපදින අය. ඒකට බුදුරජාණන් වහන්සේගේ හිතේ පිළිබඳව අත්මනතාවක් ඇති වෙනවා. එක්තරා ප්‍රමෝදිත මානසිකත්වයක් සතුටක් කියලා අපි කියමු ඇති වෙනවා. නමුත් එතෙන්දී අවශ්‍යත වෙන්නේ නැහැ කියන. අනවශ්‍යත තත්වයේ පවතින්නේ. තත්වයටපත් වෙන එකෙන් හිත වැහිලා යන්නේ නැහැ. ඒතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ හිත ගැන පවා යම්කිසි සිද්ධියක් ආශ්‍රය කරගෙන මෙතෙන්දී මේ අනවශ්‍යත නැත්නම් අනිශ්චිත අතම්මය
ලක්ෂණය අපිට පෙන්වනවා. ඒක අපි තේරුම් ගැනීම සඳහා ඒ උදාහරණ මේ තවදුරටත් දක්වන්නේ. ඉතින් ඔන්න ඔය ස්වභාවය බොහොම ඉහළ දියුණු මානසිකත්වයක් අපි අප තුළ වර්ධනය කරගත යුතුයි. ඉතින් සාමාන්‍ය ඉන්ද්‍රියාරම්මන 6 ඉඳලා අන්තිමට ඒකත්සිත ස්වභාවය දක්වා නෙක්ඛම්මසිත උපේක්ඛාවෙන් ආපු ඒකත්සිත ස්වභාවය දක්වා ගැඹුරට මේ දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් අපිත් ඔය අත්දැකීම් තුල යම් ප්‍රමාණයක් යම් දුරකට ඔය හැම අත්දැකීමක්ම අත්විඳිනායි කියලා මම විශ්වාස කරනවා. මෙතන ඉන්න අපේ කල්යාණ මිත්‍රයම. ඉතින් අවශ්‍ය වෙන්නේ මේ හැම අවස්ථාවකම අර සිහිනුවන පවත්වාගෙන අනිශ්චිත විහරණයට හුරු පුරුදු වීමයි. එතකොට එතන තමයි නිවීම තියෙන්නේ, සැනසීම තියෙන්නේ. හොඳයි. අපි එතකොට මේ සලායතන විභංග සූත්‍රයත් අදින් නිමා කරනවා. තවදුරටත් විභංග දේශනා කීපයක් ඉදිරියට ගන්නත් මම බලාපොරොත්තු වෙනවා. තවත් සූත්‍ර ගැනත් මට යෝජනා කරලා තියෙනවා. ඉතින් අපි පුළුවන් විදිහට මේ අපේ අනිශ්චිත විහරණය සඳහා නිවුණු සැනසුණු ජීවිතයක් ගත කරන්නට මොන විදිහට බුදුරජාණන් වහන්සේ මේක අපිට මඟ පෙන්වලා තියනවාද කියලා වඩා වැදගත් වෙන සූත්‍ර, වඩාත්ම හොඳයි කියලා හිතෙන සූත්‍ර අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යනුව හෙට නෙමෙයි අනිද්දා නැවතත් අපි දහම් හමුවට මුණ ගැහෙනවා. ඒ කියන්නේ 2021 වර්ෂයේ එතකොට පළවෙනිදා වෙන්නේ ජනවාරි 1 වෙනිදා අනිද්දා කියලා කියන්නේ. මම හිතන්නේ දාසිකුරාද දවස. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එදාටත් මුණ ගැහිලා තවත් සූත්‍ර දේශනාවක් ඇසුරෙන් මේ අනිශ්චිත විහරණයේ මාතෘකාව තවදුරටත් ඉදිරියට සාකච්ඡා කරන්න. හොඳයි, එහෙමනම් අද සාකච්ඡාවට සහභාගී වුණු අපේ ස්වාමීන් වහන්සේලා, මෙහිණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර අපි හැම දිනාටම මේ සලායතන විභංග දේශනාව මේ අනිශ්චිත විහරණයේ අතම්මයතාවයට පත් වෙන්නේ පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තෙරුවන් සරණයි, සුවපත් වේවා.